ස්වාමීන් වහන්සේ මෙහෙණින් වහන්සේ පින්වත්නි අපි දැන් මේ ආර්ය ශ්‍රාංග මාර්ගය විස්තර කරමින් එන්නේ මේ මහා චත්තාරසික සූත්‍රය ඉදිරියෙන් තියාගෙන අපි එතකොට දැන් දීර්ඝ වශයෙන් සම්මා සංකප්ප කියන්නේ මොකක්ද කියලා ලෝකෝත්තර සම්මා සංකල්පය ලෞකික සම්මා සංකප්ප පිළිබඳ සාකච්ඡා කරා. අපි අද විස්තර කරමු ඊළඟට තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුන්වෙනි මාර්ගාංගය පිළිබඳ. තුන්වෙනි මාර්ගාංගයේ විස්තර කරලා තියෙන්නේ මහා චත්තාරිසික සූත්‍ර දේශනාවේ තතර භික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති කතංච භික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති මිච්ඡා වාචං මිච්ඡා වාචාති පජානාති සම්මා වාචං සම්මා වාචාති පජානාති සාස්ස හෝති සම්මාදිට්ඨි. මහණෙනි, ඔය කාරණේහිදී මුල් වන්නේ සම්මා දිට්ඨියයි. පින්වත් මහණෙනි, සම්මා දිට්ඨිය මූලික අංගය වන්නේ කොහොමද? මිත්‍යා වාචා වශයෙන් අවබෝධ කරනවා. සම්මා වාචා වශයෙන් අවබෝධ කරනවා. ඒ අවබෝධය තමයි ඔහුගේ සම්මා දිට්ඨිය. කතංච භික්කවේ මිච්ඡා වාචා මුසාවාදා විසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපෝ අයං භික්කවේ මිච්ඡා වාචා. මහණෙනි, කුමක්ද මිච්ඡා වාචා කියන්නේ? බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. පින්වත් මහණෙනි, මෙයයි මිත්‍යා වාචා. හරි. ඒතර ඔන්න ඔය ටික තමයි ලෞකික මේ සම්මා වාචාව හැටියට මිච්ඡා වාචාව කියන්නේ මොකක්ද කියලා විස්තර කරන්නේ. හරි. දැන් අපි මේක දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මෙතන සම්මා දිට්ඨිය පෙරටු කරගෙන තමයි සම්මා දිට්ඨිය කියන්නේ මේ සම්මා වාචාවලට මුල් වෙන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය මූලිකාංගය කරගෙන තමයි සම්මා වාචාව තියෙන්නේ කියලා. හරි. දැන් මේතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුන්වෙනි කාරණය විස්තර කරද්දී දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අපි දන්නවා සම්මා දිට්ඨි සම්මා සංකල්ප වැටෙන්නේ ප්‍රඥාව ගණයට. ඒක ප්‍රඥා චෛතසික. ප්‍රඥාව. ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව වැටෙන්නේ සීලය කියන කොටසට. ඒවර සම්මා වායාමය, සම්මා සතිය, සම්මා සමාධිය වැටෙන්නේ සමාධි අංගයේ හැටියට. එතකොට දැන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දැන් තියෙන්නේ ප්‍රඥා, සීල, සමාධි විදියට. මොකද දැන් අපි දැන් මේ මුල් දවස් ටිකේම දැන් කතා කළේ ප්‍රඥාවට බරව. ප්‍රඥාවට බර තමයි. ඒතර සම්මා දිට්ඨියත් සම්මා සංකල්පයත්. දැන් ඔන්න දැන් අපිට ඒ ප්‍රඥාව හරහා ගොඩනගිච්ච දැන් මේ සීලය ගැන තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය එන්නේ. එතකොට දැන් මේක දැන් බලන්න. එතකොට මේ ප්‍රඥාව උපකාර කරනවා සීලයට. සීලය උපකාර කරනවා නැවත සමාධියට. මෙන්න මේ එතකොට දැන් මේක එක පැත්තකට තියෙනවා. දැන් සමහර සූත්‍රවල
බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රය වගේ ගත්තොත් එහෙම එතන පෙන්නන මාර්ගයේ තියෙන සීලය සමාධියට උපකාර වෙනවා, සමාධිය ප්‍රඥාවට උපකාර වෙනවා කියලා. සීල සමාධි ප්‍රඥා විදියට මාර්ගය විස්තර කරනවා. හැබැයි දැන් මේ මහා චත්තාරිසික සූත්‍ර ගත්තාම මේ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ විග්‍රහ කරලා තියෙන දේශන බත්තාම දැන් මෙතන තියෙන්නේ ප්‍රඥා සීල සමාධි. ආය සමාධි උපකාර කරන ප්‍රඥාවට, ප්‍රඥාව සීලයට. මේ වගේ මේ චක්‍රීය ස්වභාවයක් ඒ මාර්ගය තුල පවතින විමුක්ති මාර්ගයේ විදිහට භාග්‍යවතුන් වහන්සේ සකස් කරලා දේශනා කරපු ආර්ය අෂ්ටාංග මාර්ගය. එතකොට එකකට එකක් උපකාර වෙනවා. දැන් හැබැයි මෙතන අපිට පේන්නේ ප්‍රඥාව තමයි සීලයට උපකාර වෙන්නේ. මොකද ප්‍රඥාවෙන් තොර සීලයක් නෑ. ඇත්තටම සීලයෙන් තොර ප්‍රඥාවකුත් නෑ. මේ දෙක එකට වැඩෙන දෙකක්. මේ දෙක එකකට උපකාර කරගෙන අනික පවතින දෙයක්. එයාගේ ප්‍රඥාවේ ප්‍රමාණයට තමයි එයාගේ සීලය තියෙන්නේ. එයාගේ සීලේ ප්‍රමාණයට ප්‍රඥාව තියෙනවා. දැන් ප්‍රඥාව නැති වුණොත් ඒක ඇත්තටම සීලබ්බත පරාමාස ගණයට වැටෙනවා. මිත්‍යා සීලයක් බවට පත් වෙනවා. දැන් ඒක අර සූත්‍ර දේශනාවක් තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ එක වෙලාවක සෝනදණ්ඩ බුදුරජාණන් වහන්සේව හම්බෙන්න එනවා සෝනදණ්ඩ කියලා බ්‍රාහ්මණෙක්. දැන් සෝනදණ්ඩ බ්‍රාහ්මණයාට ඉන්නවා විශාල මේ ගෝලෝ පිරිසක්. විශාල ගෝලෝ පිරිසක් ඉන්නවා. එයා වේදේ පරතරටම අධ්‍යයනය කරපු කෙනෙක්. වේදේ කියන අපේ ත්‍රිපිටකය වගේ ඒ හින්දු අයගේ වේදේ පරතරයටම දන්න කෙනෙක්. ඉතින් මෙයා කොහොම හරි දැන් බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඉන්නවා කියලා හම්බෙන්න හදනවා. හම්බෙන්න යද්දී යාළගේ අය ගොඩාක් උත්සාහ කරනවා යන්න එපා. මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ තමයි ඔබ වහන්සේ වාගෙන එන්න ඕනේ. මොකද උන්වහන්සේ තාම තරුණයි. උන්වහන්සේ තාම තරුණ කෙනෙක්. ඉතින් ඔබ වහන්සේ වයෝවෘද්ධ කෙනෙක්, ගොඩක් වයසක කෙනෙක්, ගොඩක් දැනුම තියෙන කෙනෙක්. ඒ කියන්නේ ඔබ වහන්සේ ගුණවෘද්ධයි, තපෝවෘද්ධයි, ඊට පස්සේ ඥානවෘද්ධයි, විශාල ත්‍රිවේද ගැන ඥානයක් තියෙනවා. ඉතින් මෙච්චර උගත් වයෝවෘද්ධ විශාල ගෝල පිරිසක් ඉන්න කෙනෙක්ව හම්බෙන්න ඇයි යන්නේ? ඔබ යන්නේ ගෞතමයන් වහන්සේනේ එන්න ඕනේ කියලා. එතකොට අපිට තේරෙනවා අන්න එතනදී දැන් සෝනදණ්ඩ බ්‍රාහ්මණයා පොත දැනන් හිටියට දැනුම තිබ්බට දැනුමෙන් ලොකු මාන්නයක් තිබිලා නැහැ. නැත්තම් යන්නේ නැහැනේ බුදුහාඳුර ළඟට. දැනුම තිබ්බට දැනුමෙන් ලොකු මාන්නයක් ඇවිල්ලා නැහැ. දන්නවා කියන එකක් ඇවිල්ලා නැහැ. Tamanට වටිනාකමක් දාගෙන නැහැ. ඉතින් ඊට පස්සේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයා ඒ කවුරුත් කියන එක අහන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ගියාට පස්සේ බුදුහාඳුර අහනවා සෝනදණ්ඩ බ්‍රාහ්මණයාගෙන් බුදුහාඳුර අහන සෝනදණ්ඩ බ්‍රාහ්මණය දැන් ඔබ මේ ත්‍රිවේද පාරගූ කෙනෙක්. ඔබ මේ විෂය ගැන හොඳටම දන්න කෙනෙක්. කියනවා මට කියන්න බ්‍රාහ්මණයෙක් වෙන්න අවශ්‍යක තියෙන සුදුසුකම් ටික මොනවද? මොනවද සුදුසුකම් ටික තියෙන්නේ බ්‍රාහ්මණයෙක් වෙන්න? ඒ වෙලාවේ කියනවා සුදුසුකම් තියෙන අනිවාර්යයෙන්ම ඔබේ කුල පාරිශුද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ යාගේ හත්මුතු පරම්පරාවම කලවම් වෙන්නේ නැතුව මිස් වෙන්නේ නැතුව ඒ මව්පිය දෙපාර්ශ්වයම බ්‍රාහ්මණ වෙන්න ඕනේ. හත්මුතු පරම්පරාවක් ඔබේ කුල පාරිශුද්ධභාවයේ තියෙන්න ඕනේ. දෙවෙනි කාරණේ තමයි ත්‍රිවේද පාරගු වෙන්න ඕනේ. වේදේ පිළිබඳව අපි කියන්නේ ත්‍රිපිටකයේ කටපාඩම් දැනුමක් වගේ වේදේ පිළිබඳ පරතරයට ඉගෙනගෙන ඒ වේදේ පිළිබඳ දැනුවත් වෙන්න ඕනේ. තුන්වෙනි කාරණේ තමයි යාගේ යම් රූපවත් බවක් තියෙන ප්‍රියමනාප බවක් තියෙන්න ඕනේ. රූප සම්පත්තියක් තියෙන්න ඕනේ. රූප සම්පත්තියක් තියෙන්නත් ඕනේ. ඊට පස්සේ කියනවා හතරවෙනි කාරණේ තමයි එයාට සීලයක් තියෙන්න ඕනේ.
පිරිසුදු සීලයක් තියෙන්න ඕනේ. පස්වෙනි කාරණේ තමයි පැහැදිලි ප්‍රඥාවක් තියෙන්න ඕනේ. පැහැදිලි ප්‍රඥාවක් පිරිසුදු ප්‍රඥාවක් තියෙන්න ඕනේ. අනේ ඒක තිබ්බොත් හරි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අන්න දැන් හරි ඔය පහක් කියවනේ සෝනදණ්ඩ බ්‍රාහ්මණේ. ඕකෙන් මෙන්න මේ එකක් අයින් කළොත් මෙන්න මේක අයින් කළොත් බ්‍රාහ්මණයෙක් වෙන්න ඇති කියලා අඩු කරන්න පුළුවන් මොකද්ද උතනින්? මොකක් අඩු කරොත් ඇති කියලා හිතෙනවද? කියනවා ස්වාමීනි ඕකෙන් මෙන්න මේක අඩු කළත් බ්‍රාහ්මණෙක් වෙන්න පුළුවන් කියනවා නම් අඩු කරන්න පුළුවන් එකක් තමයි උභය කුල පාරිශුද්ධ නැති වුණාට කමක් නෑ. හත් මුදු පරම්පරාවම බ්‍රාහ්මණ මව්පිය දෙපාර්ශ්වයේම බ්‍රාහ්මණ වුණාට කමක් නෑ. දැන් මෙහෙම කිව්වට පස්සේ සෝනදණ්ඩගේ පිටිපස්සෙන් ආපු ගෝලයන්ට කේන්ති යනවා. මේ බුදුහාමුදුරුවෝ වගේ ශ්‍රමණේක ඉස්සරහා පාවා දුන්නා නේද අපේ ජාතිය? අපේ ජාතිය පාවා දුන්නා නේද කියලා උත්තටම කේන්ති යනවා. ජාතිය පාවා දීමක් කළා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ පැත්තෙන් ඉඳන් කියනවා සෝනදණ්ඩ ඉතින් ඔයා වගේ කෙනෙක් නැතුව මං කාගෙන් මේ ප්‍රශ්න අහන්නද? මොකද මේ විෂය හරියටම දන්න වෙන කෙනෙක් නෑ මේ බ්‍රාහ්මණ ඒ වේදේ පිළිබඳ බ්‍රාහ්මණ ආගම පිළිබඳ දන්න වෙන කෙනෙක් නෑ. ඉතින් ඔයාගෙන් වගේ කෙනෙක් තමයි මට මේ ප්‍රශ්න අහන්න තියෙන්නේ. දැන් අර පැත්තෙන් ගෝලියෝ ටික බනිද්දි අපේ ගුරුතුමා පාවා දෙනවා බුදුහාමුදුරු ඉස්සර අපේ ජාතිය කියලා. බුදුහාමුදුරුවෝ අනිත් පැත්තෙන් කියනවා ඉතින් ඔබ තමයි දන්න කෙනා විෂය. ඉතින් ඔබ තමයි මේ කතාව හරියට දන්නේ. ඉතින් වෙන කාගෙන් මං අහන්නද මේ ප්‍රශ්න? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එහෙම කතා කරලා කොහොම හරි සෝනදණ්ඩ බ්‍රාහ්මණයව ෂේප් කරගෙන අහනවා තව ප්‍රශ්නයක්. සෝනදණ්ඩ දැන් ඔය හතරෙනුත් මෙන්න මේක අඩු කළොත් ඇති බ්‍රාහ්මණයෙක් වෙන්න කියලා කියන්නේ. ඕකෙනු හතරෙනුත් තව එකක් අඩු කළොත් මොකක් අඩු වුණාට ප්‍රශ්නයක් නැද්ද බ්‍රාහ්මණයෙක් වෙන්න? ඉතින් ඒකවල සෝනදණ්ඩ කල්පනා කරලා කියනවා ස්වාමීනි කරුණු කාරණා නෝ සලකා බලද්දී බ්‍රාහ්මණ විශේෂයට සාපේක්ෂව එයාගේ මේ පිරිසුදු පෙනුමක් තිබෙන්නේ නැතත් කමක් නැහැ. එයාගේ පෙනුමේ ප්‍රශ්නයක් තිබ්බත් කමක් කියන්නේ එයාගේ පෙනුමේ යම් අඩුපාඩුවක් තිබ්බත් කමක් නැහැ. ඒ කියන්නේ රූප සම්පත් භවයේ අඩුපාඩුවක් තිබ්බත් කමක් නැහැ බ්‍රාහ්මණෙක් වෙන්න කියලා. ඊට පස්සේ ඔන්න දැන් ආයෙත් බයිනවා. ආයෙත් ගෝලියෝ ටික බයිනවා. ආයෙ බුදුහාමුදුරු ඉස්සරහ පාවා දෙනවා මේ ඔක්කොම ටික අපේ. බුදුහාමුදුරු නැවත අර කියලා දැන් ඔබගෙන් තමයි මට අහන්න තියෙන්නේ කියලා දැන් ඔන්න දෙකක් අඩු කළා. බ්‍රාහ්මණෙක් වෙන්න බ්‍රාහ්මණ උභය කුල පාරිශුද්ධ බව ඕනෙත් නැහැ. පෙනුම නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. රූපේ නැති වුණත් කමක් නැහැ. ඊට පස්සේ අහනවා එහෙනම් තව එකක් නැද්ද මොනවද? දැන් මෙන්න තවත් එකක් අඩු කළොත් මෙන්න මේකත් අඩු කළොත් එහෙම බ්‍රාහ්මණෙක් වෙන්න ප්‍රශ්නයක් නැහැ කියලා. අන්න එතකොට සෝනදණ්ඩ බ්‍රාහ්මණයා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි මේ ත්‍රිවේද පාරගුව නැති වුණාට කමන්නේ. වේදේ පිළිබඳ ගැඹුරු දැනුමක් නැති වුණත් කටපාඩම් දැනුමක් නැති වුණත් ප්‍රශ්නයක් නැහැ බ්‍රාහ්මණෙක් වෙන්න කියලා. උන දැන් ගෝලියොන්ට කෑ ගහනවා. දැන් ජාතිය ඉස්සෙල්ලා පාවා දුන්නා දැන් ආගමත් පාවලා දුන්නා. දැන් බුදුහාමුදුරු ඉස්සරහා සම්පූර්ණ ආගමත් පාවා දුන්නා කියලා දැන් ආයෙ කෑ ගහනවා. ආයෙ ඉතින් බුදුහාමුදුරු කියන ඉතින් අපි දෙන්න අතර සාකච්ඡා කරගෙන යමු. මොකද මට වෙන කෙනෙක් නෑ මේ වගේ අවස්ථාවක් මේ ආගම සම්බන්ධ මෙච්චර ගැඹුරින් සාකච්ඡා කරන්න. ඊට පස්සේ බුදුහාමුදුරු අහනවා දැන් ඔන්න තුනක් අඩු කළා. බ්‍රාහ්මණ වංශිකයෙක් නොවනට කමක් නැහැ කියනවා. බ්‍රාහ්මණ වංශිකයෙක් නොවනට කමක් නැහැ. ත්‍රිවේදයේ කටපාඩම් නැති වුණාට කමක් නැහැ. රූපේ අඩුපාඩු තිබ්බට කමක් නැහැ. ඊට පස්සේ අහනවා දැන් තියෙන්නේ දෙකයි. එකක් සීලය අනික ප්‍රඥාව. ඔන්න මෙන්න මේ දෙකෙනුත් මෙන්න මේක අඩු වුණොත් ප්‍රශ්නයක් නැහැ. බ්‍රාහ්මණයෙක් වෙන්න කියලා නම් අඩු කරන්න පුළුවන් මොකද්ද කියලා අහනවා බුදුහාමුදුරුවෝ සෝනදණ්ඩ බ්‍රාහ්මණයා. සෝනදණ්ඩ බ්‍රාහ්මණයාට ඒ වෙලාවේ කේන්ති යනවා. සෝනදණ්ඩ බ්‍රාහ්මණයා කියනවා ස්වාමීනි එහෙම එකක් කරන්න බෑ. සීලයක් නැත්නම් එතන ප්‍රඥාවකුත් නැහැ. ප්‍රඥාවක් නැති දැන සීලෙකුත් නැහැ. ඒ දෙක අන්‍යෝන්‍ය සාපේක්ෂකව තියෙන්නේ. මේ දෙකෙන් එකක් අඩු වුණත් බ්‍රාහ්මණයෙක් වෙන්න බෑ. මේ දෙක එකට බැඳිලා සාපේක්ෂකව තියෙන එකක් එකට උපකාර වෙලා තියෙන්නේ.
ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා ඒක බුදුරජාණන් වහන්සේ කියන එසේය. මට ඔන්නෝක තමයි මතු කරගන්න ඕනේ. මම කියන්නේත් එහෙකමයි. මම කියන්නේ සීලයක් නැතිව ප්‍රඥාවක් නැහැ. ප්‍රඥාවකින් තොර සීලෙකුත් නැහැ. ඉතින් එතකොට මෙන්න මේකයි දැන් මෙතන මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සීලයට යන්නේ ප්‍රඥාව මුල් කරගෙන. සම්මාදිට්ඨිය මූලික වෙලා තියෙනවා. සම්මා සංකප්පේ මූලික වෙලා තියෙනවා. ඒ සීලයට යද්දි සම්මා වාචාවට යද්දි ශික්ෂාපද ආරක්ෂා කිරීම කියන තැනට යද්දි මේ දෙක පෙරටු වෙලා තියෙනවා කියන එක තමයි බුදුජානක මෙතන මේ සම්මාදිට්ඨිය පෙරටු කරගෙන තියෙනවා. ඒ සම්මාදිට්ඨිය තමයි යදන මිච්ඡාදිට්ඨිය මොකද්ද කියන එක. මිච්ඡා වාචාව මොකද්ද කියලා. සම්මා වාචාව මොකද්ද කියලා දන්නවා. ඒ කියන්නේ යාගේ සම්මාදිට්ඨිය තියෙනවා. එතකොට දැන් මෙතන දැන් සම්මාදිට්ඨියක් නැතුව කෙනෙක් සම්මා වාචාවලට ගියොත් يعني සම්මා දර්ශනයක් සම්මාදිට්ඨියක් නැතුව යා අපි හිතමු බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, පරුස වචන කියන්නේ නැහැ, හිස් වචන කියන්නේ නැහැ කියලා. හැබැයි සම්මාදිට්ඨිය නැතුව ගියොත් එයා නොදැනුවත්වම එයාට මොකද වෙන්නේ? එයාගේ අර මධ්‍යස්ථ ගතිය නැති වෙනවා. ඒ සිල් ටික රකින්න. සිල් රැක්කට ශික්ෂාපද ආරක්ෂා කරාට ඒකෙන් එයා නොදැනුවත්වම එයා යන්න පටන් ගන්නවා යම් ජජ්මන්ට් වලට. ඒ කියන්නේ දැන් අපි බලන්නකෝ දැන් අපි මස් මාළු නොකවට පස්සේ අපිට හිතෙන්නේ මේ මුළු ඔක්කොමලා වෙජිටේරියන් වෙන්න ඕනේ වගේ එකක් ඉන්නේ අර. ඉතින් මස් මාළු නොකන එක හොඳයි. මස් මාළු නොකන එක නරක දෙයක් නෙවෙයිනේ. මස් මාළු නොකන එක නරක දෙයක් නෙවෙයි. මස් මාළු කන්නේ නැති එක හොඳයි. හැබැයි මම මස් මාළු කන එක නතර කරපු ගමම්ම මට එනවනේ අර වෙනම පිස්සුවක් මස් මාළු කන මිනිස්සු සතු වගේ බලනවා. මස් මාළු මේ සම්පූර්ණ කනතෙන් පල්ලෙහාට දාලා කතා කරනවා. අන්න එතකොට අපිට තේරෙනවා මොකක් හරි සම්මාදිට්ඨිය ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ අපි හොඳ වෙච්ච ගමන් අපිට තියෙන්නෙම විවේචන. අපිට තියෙන්නෙම වෙන මානසික ප්‍රශ්න. ඒ කියන්නේ ඒක අපිට පේන්නේ නැහැ. දැන් මම කාම මිත්‍යාචාර කළේ මම බොරු කිව්වේ නැහැ කියලා. මම මනිත් අයගේ හිතිරිදෙන පරුස වචන කිව්වේ නැහැ කියලා මට අයිතියක් තියනවාද මේ ඉන්න හැම මිනිස්සෙක්ම ආරාමේ මෙහෙම එන්න ඕනේ. පරුස වචන කියන්න බෑ. මේ බෞද්ධයෝ ඔක්කොම සම්පප්පලාප කතා කරන්න බෑ. තැන් වල කයිවාරු ගහන්න බෑ. මෙහෙම කියන්න මට මොකද තියෙන අයිතිය? ඒක මට පුළුවන් එකම දේ මම නොකර ඉන්න එක විතරයි. මම නොකර ඉන්න එක විතරයි. මම නොකා ඉන්නවා නම් මස් මාළු නොකා ඉන්න එක විතරයි. ඉතින් මට බෑ. ඒකට මම ඒ වගේ තැනකට ගිහිල්ලා එතන වෙනස් කරන්න යනවට වඩා හොඳයි. ඒ නැති මාත් මස් මාළු නොකන තැනකට යනවා. ඉතින් ඒ කවුරුවත් බලෙන් ඉන්න කියලා නෑනේ කාටවත්. අපිට දෙන කිසිම කෙනෙක් තව කෙනෙක් බලාත්කාරයෙන් ඒ වගේ තැනකට එන්න කියන්නේ මම කැමැත්තෙන් ආවා. ඉතින් මට එහෙම අපහසු නම් මට යන්නත් ඒ නිදහසම තියෙනවා. හැබැයි අපිට බෑ අපේ තියෙන ප්‍රශ්නේ තමයි අපි ඒක කරන්නේ. අපි එතනම ඉඳ සම්පූර්ණ අපි විප්ලව කරන්න හදනවා. අපි සම්පූර්ණ නෑ මෙහෙම වෙන්න ඕනේ සිස්ටම් චේන්ජ් වෙන්න ඕනේ. මේවා කියලා අපි සම්පූර්ණ නිකන් අමුතු මාන්නයකට යනවා. අන්න ඒක තමයි සීලේ ප්‍රඥාවකින් තොරව ආවට පස්සේ තියෙන ගැටලුව. සීලයක් තියෙනවා එයා සිල්වත්. එයා බොරු කියන්නේ, එයා කේලම් කියන්නේ, එයා හිස් වචන කියන්නේ නැති වුණාට එයාට මුළු ලෝකෙම සිල්වත් කරන්න හදනවා. බුදුරජාණන් වහන්සේවත් කවදාකවත් ලෝකෙ සිල්වත් කරන්නේ නැහැ. බලන්නකො බුදුරජාණන් වහන්සේ කාටවත් ශික්ෂාපද සමාදන් කරවන්නේ නැහනේ. හැබැයි ඇවිල්ලා ගන්න පුළුවන්. දැන් අපි බලෙන් කවුරුත් ගිහලා සිවුරක් පොරවන්නේ නැහනේ. එයා කැමැත්තෙන් මහානකම ඉල්ලන්න පුළුවන්. ඉල්ලුවොත් මෙන්න මේ විදිහට ඉන්න කියන හැබැයි ඒක අපේ යුතුයකම. අපි ඉල්ලලානේ සිවුර ගත්තේ. මගේ බලෙන් කවුරු හරි මේ බලෙන් පැටවෙන්නේ නැහනේ. හැබැයි ඉල්ලලා ගත්තට පස්සේ මගේ යුතුයකමක් තමයි මම ඒකට ගරු කරන එකේ ශික්ෂාපද වලට. මොකද මම ඒ සංවිධානයේට ඇතුළු වුණා. සංවිධානයට මාව බලහත්කාරයෙන් ගිහලා දැම්මොත් කමන්නේ නැහැ කැඩුවට. හැබැයි මං හිතන්නේ නැහනේ කවුරුවත් බලෙන් බෞද්ධ කරන්නේ නැහනේ. බලෙන් මේ ආරාමෙට ගිහලා හිර කරේ නැහනේ කවුරුවත්. බලෙන් කොටු කරේවත් හිර කරේ නැහැ. මම කැමැත්තෙන් ඒ කියන්නේ මම මේ ශික්ෂාව ඉල්ලලා ගත්තා. ඔබ වහන්සේලාගේ සංගමයට මං එනවා.
ඒ සංගීතවල ඉල්ලුවා නම් ඉල්ලීමක් කරාට පස්සේ යුතුයකම තමයි අපේ ඒක ඛණ්ඩනය කරන්නේ. ඒ නීති රීති පද්ධතියත් ඒ විනය පද්ධතියත් ඒ කිසිම දෙයක් ඛණ්ඩනය කරන්නේ නැහැ. මොකද මම ඒක බලහත්කාරයෙන් මාව දාපු තැනක් නෙවෙයි හින්දා. මම ඉල්ලලා ගත්තේ. හැබැයි බුදුහාමුදුරුවෝ බලෙන් දෙන්න යන්නෙත් නැහැ සීලයක් කාටවත්. කිසිම කෙනෙක්ගේ ඇඟට ශික්ෂාපද පටවන්නේ නැහැ. ඔයා අනිවාර්යෙන් මෙහෙම කරන්න ඕන කියලා නීති අනත් නැහැ. අන දෙන්නේ නැහැ කාටවත්. නියෝග දෙන්නේ නැහැ කාටවත්. හැබැයි අපි මේ ඉල්ලලා ගන්න එක. පනත මම මේ පනතට කැමතියි කියලා. අන්න එතකොට අපිට තේරෙනවා එහෙනම් එතකොට අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේවත් කරන්න කියපු නැති වැඩ අපි සිල්වත් වුණාම අපිට කරන්න හිතන. ඒ තමයි අපේ මාන්නේ. බුදුහාමුදුරුවත් කවදාකවත් ලෝකෙ සිල්වත් කරන්න කියන්නේ. අඩුම ගානේ ජේතවනාරාමයේ එහා පැත්තේ චුන්ද සූකර ඌර මලණකේ නවත්තන්න ගියෙත් නැහැ. මොකද උන්වහන්සේ දන්නවා ඒකට අදාළ ප්‍රඥාවක් තියෙන්න ඕන. ඒකට අදාළ ඥානයක් තියෙන්න ඕන. ඒ ඥානවන්ත කෙනා, ඒ ප්‍රඥාවන්ත කෙනා, ඒ ප්‍රඥාවන්ත කෙනා තමයි මේ සීලයට එන්නේ. මේ ශික්ෂාපද ඉල්ලලා ගන්නෙ, ආරක්ෂා කරන්නේ. එයාගේ ඥානයට සාපේක්ෂකයි ඒක. ඉතින් ඒකට මම හිතනවා නම් මේ ඔක්කොම සිල්වත් වෙන්න ඕන කදී මට ඉතින් මේ ඉන්න ඔක්කොමලට මහා ප්‍රඥාවක් තියෙනවා කියලා. ඒක අපි හිතලුවක් විතරයි. ඒ නිසා අපි අර ප්‍රඥාව හරහා මම සීලයට ගියා නම් මගේ ඥානය හරහා මං සීලයට සමාදන් වුණා නම් සම්මා වාචාවට ගියා නම් බොරු කියන්නේ නැති, කේලම් කියන්නේ නැති, හිස් වචන කියන්නේ නැති, පරුස වචන කියන්නේ නැති ජීවිතේට මං ගියා නම්. හැබැයි මම කොයිලාවකවත් ප්‍රඥාව හරහා ගිය කෙනෙක් හොයන්න පුළුවන් කවදාකවත් කරන අයම විවේචනය කරන්නේ. හැබැයි රකින්න එකේ ආනිසංස කියනවා. මෙහෙම රැක්කොත් මේ ශික්ෂාපදේ මෙහෙම ලාභයක් තියෙනවා, මේ කැඩුවොත් මෙහෙම විපාකයක් තියෙනවා. ආනිසංස කියනවා, විපාක කියනවා. හැබැයි පුද්ගලයේ පහත් කරලා කතා කරන්නේ. මේ මම උඹලට බැයිද මම වගේ ඉන්න? මම බලහල්ලා මේ ඉන්නේ ඇටි මම මාර විදිය පරාර්ථචාරියාවනේ. මම මෙහෙමනේ. ඇයි උඹලා මේ මෙහෙම ඉන්න බැරි? ඉතින් අන්නේ ඒක එහෙම කියන්න අපිට අයිතියක්. එහෙම කියන්න අපිට අයිතියක් නැහැ. ඒ කියන්නේ එතකොට මට කයි වෙලාවකවත් මාව උසස් කරන් තව කෙනෙක් පහත් කරන්න අයිතියක් නැහැ. ඒ එන්නෙම මිත්‍යා දෘෂ්ටි කියන්නේ සීලබ්බත පරාමාසය. මම නිකන් සීලෙන් මම හදාගන්න. සීලෙන් කෙනෙක් වෙලා ගිහිල්ලා. ඒක තමයි අපිට පේන්නේ නැති දේ. එතකොට අපිට යම් දවසක හොඳට සතිමත් වුණොත් මේ සීලයත් එක්ක සම්මාදිට්ඨියට ආවොත් අන්න එදාට මම බලන්නේ මේ අපි ඔක්කොමලා මිනිස්සුනේ කියන එක. අපි ඔක්කොමලා මිනිස්සු තමයි. අපි ඔක්කොල්ලගෙම ওই කැත හිතවිලි එනවා තමයි. සමහර අපි ක්‍රියාත්මක කරන්නේ නැති එක විතරයි වෙනස තියෙන්නේ. අපිට තියෙන කැත හිතවිලි අනිත් මනුස්සයටත් එනවා. ඒ මනුස්සයක ක්‍රියාවට නංවනවා. අපි අදින් ක්‍රියාත්මක වෙලා නැහැ. දවසක් ඔෆිස් එකේ හිටියලු මේ අපි කියන්නේ කමලයි සුනිල් කියලා දෙන්නේ. දැන් ඔන්න සුනිල් ඔෆිස් එකේ පෑනත් කටේ ගහගෙන කල්පනා ලෝකයක ඉන්නවලු. කල්පනා ලෝකයක ඉන්න ගමන් කමල අහනවලු සුනිල් මොනවද මේ කල්පනා කර කර ඉන්නේ අප්පා ඔච්චර බරටම කියලා. කිව්වලු මේ ඔයා කල්පනා කරන එකම තමයි යන්නේ කිව්වලු. කිව්වලු යකෝ උඹ ඔච්චර ජරා මිනිහෙක්ද කිව්වලු. ඔයා එච්චර ජරා මිනිහෙක්ද කියලා කිව්වා. ඔය කිව්වේ ඔයා කල්පනා කර කර ඉන්න එක තමයි මාත් මේ කල්පනා කර කර ඉන්නේ කියලා. ඉතින් ඒතකොට එයා ඉඳලා තියෙන්නේ කොහෙද බලන්න? කමල ඉඳලා තියෙන්නේ කොහෙද? අර යා මොකට කිව්වද දන්නෙත් නැහැ. ඔයා කල්පනා කර කර ඉන්නේ තමයි මාත් කල්පනා. ඉතින් එතකොට අපි තේරුම් ගන්නවා මේක මානව හිතක් තියෙන. මානව හිත වැඩ කරන්නේ එක ඉදම් මේකට තමයි. ඔය හිත එක්කෙනෙක්ට වඩා අමුතු හොඳක් කියලා එකක් නෑ, විශේෂකක් නෑ. ඒ හිත වැඩ කරන ඒ රටාව. හැබැයි දැන් අපිට අර මේක අපි වෙන්නේ අපි ටිකක් සිල්වත්කම ගච්ච ගමන් අපිට අර මේ මනුස්ස මනස අමතකලා යනවා. මේ මනුස්ස මනස වැඩ කරන රිද්ම් එක. ඒ රිද්ම අමතක වෙලා ගිහිල්ලා අපි නිකන් අපි ඉන්න තැනින් මුළු ලෝකෙම ජජ් කරනවා. මුළු ලෝකෙම එතෙන්ට එන්න ඕනේ. මුළු ලෝකෙම එහෙම ඉන්න ඕනේ. එහෙම එකක් නැහැ. ඉතින් අපි එතකොට අපිට අර සම්මාදිට්ඨියට තිබ්බ කෙනා මේක දිහා මනුෂ්‍යත්වයෙන් බලනවා. මේ මානව හිතක් මේක ධර්මතානුව ක්‍රියාත්මක වෙන හිතක්. මේක මෙන්න මේ හේතු තියෙනකම් මෙන්න මේ විදිය ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්න පුළුවන්. කියලා අර පටිච්ච සමුප්පන්න න්‍යායයට ගිහිල්ලා දකිද්දි
අපි කවුරුවත් සිල්වත් නැහැ කියලා පහත් කරන්නේත් නැහැ. ඒ වගේම දන්නවා අද සිල්වත් වුණත් ඒ හේතු නිසා. ඒ කියන හේතු නිසා මේ සීලය හට කතා කරන. හැබැයි හෙට ඔය හේතු නැති වෙද්දි ආයෙ යා දුසිල්වත් වෙන්න පුළුවන්. ඊළඟට එයා තමන් ගැනත් ඔය ඕකෙන්මයි බලන්නේ. දැන් මගේ අතින් මෙන්න මේ සම්මාදි මේ නිසා මේ සම්මා වාචා කියවෙන හොඳ වචන. හෙට සම්පූර්ණ පරුස වචනයකට යන්න පුළුවන්. ඒ වගේම තමන් තේරුම් ගන්නවා මම සම්මා වාචා කතා කළත් මං කොච්චර ආදරණීයව කතා කළත් මං කොච්චර හොඳට කතා කළත් මිනිස්සු මට පරුස වචන කියනවා. මිනිස්සු මං ගැන කේලම් හදනවා. එතකොට මට බොරු කියනවා. එතකොට අපිට හිතෙනවා යකෝ මම මෙච්චර අවංක වෙද්දි මම මෙච්චර හොඳට කතා කරද්දි මම මෙච්චර කිසිම එයා ගැන කේලමතාවගෙන නොකියද්දි ඇයි මෙයා මට මෙච්චර අකමැති? ඇයි මෙයා මට මේ බොරු කරන්නේ? ඇයි මට මෙයා මෙහෙම බොරු කියන්නේ? අපිට එනවා ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි හිතෙනවා මං ඇත්ත කිව්වම අනිත් අයත් ඇත්ත කියනවා. මං හොඳට කතා කරාම අනිත් අය හොඳට කතා කරන්න ඕනේ. නෑ අපි තේරුම් ගන්නවා සම්මා දිට්ඨිය කියන්නේ ලෞකික සම්මා දිට්ඨිය අපි සාකච්ඡා කරේ. මෙතන යන්නේ කර්ම වේගයක්. ඉතින් මම කොච්චර හොඳට කතා කළත් මගේ කර්ම වේග ගෙවෙනවා. මං අලුතෙන් නව කර්ම පරුස වචන කියලා හදාගන්න දෙක විතරයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ මට කිසිම මිනිසෙක් එක්ක තරහක් නැහැ. ඒ වුණාට පුදුම විදිහට මාත් එක්ක මිනිස්සු තරහයි. මට ගල් පෙරලනවා. නිඳා කරනවා, අපහාස කරනවා. ඒත් මට කිසිම කෙනෙක් එක්ක තරහක් නැහැ කියන. ඒ තමයි කර්ම වේග. එක පැත්තක කර්ම වේග. ඒ කියන්නේ 100 සියල්ල කර්මයෙන් වෙනවා කියන්නේ. එතකොට මේ සම්මාදිට්ඨිය තියෙන කෙනා සම්මාදිට්ඨිය තියෙන කෙනා එයා නිකන් ඒ මිනිස්සු මට කියනවා මාත් කියනවා. ඇයි මට මෙච්චර හොඳ ඉද්දි මට මෙහෙම කරන්න කියලා මොනවත් ප්‍රශ්න නැහැ. එයා දන්නවා මේ විපාක වාරයක් ගෙවෙන්නේ. කර්ම විපාකයක් ගෙවෙන්නේ. ඒ නිසා එයා ප්‍රතික්‍රියා කරන්න යන්නේ පරුස වචන කියලා. එයා කුණුහරුප කියලා කියන එකට කියලා ගහන එකට ගහලා එයා කරගන්න යන්නේ. එයා දන්නවා විපාකෙට ගෙවෙන්න දෙනවා. විපාකය අල්ලගෙන නව කර්ම කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මේ කියන සම්මා දිට්ඨිය පෙරටු වෙද්දී දැන් සම්මා දිට්ඨිය පෙරටු කරගෙන සම්මා වාචාවලට යද්දී එයා මාන්නයකට යන්නෙත් නැහැ. එයා ප්‍රතික්‍රියාකාරී වෙන්නෙත් නැහැ. ප්‍රතික්‍රියාකාරී වෙන්නේ නැහැ. මිනිස්සු ජජ් කරන්නේ නැහැ. පල්ලෙහාට දැමෙන්නේ නැහැ. මොකද එයාගේ ප්‍රඥාව හරහා ආපු සීලකයා ඉන්නේ. එයාට දර්ශනයක් හරහා ආපු සීලකේ ඉන්නේ. හරි. ඊට පස්සේ අපි හිතමු මෙහෙම ඊට පස්සේ මේ සූත්‍රය කිව්වේ මෙන්න මේ විදිහට සම්මා දිට්ඨිය මේ මුල් කරගෙන එයා මේ සම්මා වාචා වලට යදි කතමාච භික්කවේ මිච්ඡා වාචා මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා අයං භික්කවේ මිච්ඡා වාචා. මහණෙනි මොකද්ද මිත්‍යා වාචාව කියන්නේ? බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. මහණෙනි මෙයයි මිත්‍යා වාචාව. එතකොට දැන් මේ මිත්‍යා වාචා කියන ඒවා බුද්ධ ආගමේ කියන්නේ විපාක දෙන කර්ම විපාක. ඒ කියන්නේ දැන් කියන්නේ මේ බොරුව, කේලම, පරුස වචන, හිස් වචන කියන දේවල් කියන්නේ මේ තනිකරම විපාක දෙන ඒවා. ඒවා කර්ම. දැන් අපි බුරුම ඉන්න කාලේ මේ නිකන් ඔහේ කයිවාරු ගහගෙන ඉන්නවා හෙටත් නැති මෙහෙටත් නැති කතා කර. එතකොට බුරුම පඬිත හාමුදුරුවෝ භාවනා කර්මස්ථානාචාර්යයන් වහන්සේ කියන්නේ එහෙම කයිවාරු ගහන කෙනෙක් දැක්කොත් එහෙම කියනවා ඔයා ගිහිල්ලා බුදියන් හිටියට කමක් නැහැ කියනවා කාමරේ භාවනා හෝල් එකට ආවේ නැතත්. භාවනාහාර බුදියන් ඉන්න මොකද ඔයා හින්දා මිනිස්සු විශාල ප්‍රමාණයක් අපාගත වෙන්න පුළුවන්. උන්වහන්සේ කියනවා පෙන්නනවා අර පේනවාද ඈත හරක් කඩයක් හරක් මඩුවක් තියෙනවා. කියනවා බොරු කිව්වත් එකයි හරක් කඩේට ගිහිල්ලා හරකෙක් මරුවත් එකයි. මොකද දෙකම විපාක දෙනවා. ඒනට අපිට කවදාකවත් හිතෙන්නේ නැහැ අපේ මේ සම්පප්පලාපේ මෙච්චර හරකෙක් මරණ තරම විපාකයට යන්න පුළුවන් දෙයක්ද කියලා. අපි හිතන්නේ මස් මාළු කෑවොත් අවුල් නැති කියලා. හැබැයි කණ එක නෙමේ කටින් එළියට එන එකේ විපාකෙ තියෙන්නේ. කටෙන් එළියට එන එක ගැන සිහිය තියන්න ඕනේ. මොකද මගේ අතින් කියවෙන එක මට ඒකේ බරපතලකම තේරෙන්නේ නැහැ. නිකම් මේ කුණුහරුපයක් කියන එක මිනිස්සෙක් රිද්දන එකේ කේලමක මෙතනින් අහලා අතන කියන එක මේ හරක්කයි කියන්නේ. එතකොට තේරුම් ගන්න ඇත්තටම අපි මේ වගේ තැනකදී මේ වගේ භාවනා මධ්‍යස්ථානකදී අපි අපාගත වෙන්නේ
මේ අපි අපාගත වෙන්නේ හරක් මරලා නෙමෙයි, හොරකම් කරලා නෙමෙයි, කාමීත්‍යාචාර කරලා නෙමෙයි. ඇත්තට මේවා අපි අතින් වෙන්නේ නැහැ මේදී. 90ක් 99ක්ම අපි හරක් මරන්නේ නැහැ නේ, සත්තු මරන්නේ නැහැ නේ, අඩුයිනේ. හොරකම් කරන ප්‍රමාණය අඩුයිනේ. ඇත්තටම අපි අපාගත වෙන්නේ මේ අපේ වචනවල හදාගන්න බැරිකම නිසා. අපිට බෑ කේලමක් නොකියන, අපිට බෑ පරුස වචනින් කාට රිද්දන්න නැති වෙන්න කරු. අපිට බෑ කයිවාරව නොගහයි ඉන්න. හිස් වචන තේරුමක් නැතිව. මේක අපායට ගෙනියනවා කියලා අපිට හිතෙන්නේවත් නැහැ. ඒ තරම් මේක තමයි අපි සීලය ඕනට වඩා සැහැල්ලුවට අරන් තියෙන්නේ. ඒ නිසා බුදුආර කියන්නේ මෙන්න මේක දස අකුසල් වල විපාක දෙන අකුසල් හැටියට. විපාකයක් දෙන අකුසල් ගණේට තමයි දස අකුසල් වල බොරුව, කේලම්, පරුස වචන, හිස් වචන කියන හතරම දාලා තියෙන්නේ. හතරම දාලා තියෙන්නේ මේ ඔක්කොම අනිවාර්ය විපාක දෙනවා. ඔය අපි හිතන් ඉන්න සමහර ඒවා සමහරට අවිපාක දෙන අකුසලුත් නෙමෙයි. ඔය අපි හිතන් ඉන්න මේක කළොත් අපාගත වෙයි කියලා එහෙම ඒවා සමහර ඒවා අපි හිතන් ඉන්නවා එහෙම ඒවා ඇත්තෙත් නැහැ. ඉතින් මෙන්න මේ හතර මාර්ගෂ්ටාංග මාර්ගයේ තියෙන. මෙන්න මේ හතර බුදුහාඳුර කියන්නේ. එතකොට මේක හරියට තේරුම් ගන්න මේ හතරෙන් පරිස්සම් වෙන්න. මේ හතර ජීවිතේ කරන්න යන්න එපා. හරි දැන් අපි හිතමු මෙහෙම. දැන් අපිට දෙනවා මේ සත්‍ය අවබෝධ කරගන්න කියලා. දැන් සත්‍ය අවබෝධ කරන්න ඕනේ. අපි හිතනවා මම නිවන් දකින්න ඕන. සත්‍ය අවබෝධ කරන්න මේ විමුක්තිය සොයා ගන්න ඕනේ කියලා. අපි හිතමු අපි මේ භාවනා මධ්‍යස්ථානයකට ආවා කියලා. ආවට පස්සේ දැන් අපිට කවුරු හරි කිව්වොත් එහෙම වෙලා මං ආවේ ස්වාමීනි විමුක්තිය හොයාගන්න මට නිවන් දකින්න ඕනේ. මට කිව්වොත් මට බැයිද ඔබ වහන්සේට නිවන පෙන්වන්න කියලා. ඒකට අපිට කියන්නේ නිවන පෙන්වන්න බෑ. නිර්වාණ ධාතුව කියන්නේ ඇස් දෙකට පේන දෙයක් නෙමෙයි. එහෙනම් ඔබ වහන්සේට මට නිවන මොකද්ද කියලා වචනෙන් කියන්න පුළුවන්. වචනෙන් නිවන කියන්න බෑ. නිර්වාණය කනෙන් අහලා ගන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. නිර්වාණය ඇහෙන් බලලා ගන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. ඒ කියන්නේ කොයි වෙලාවකවත් ආයතන 6 අසුරු කරගෙන මාර්ගය අහගන්න පුළුවන් මිසක් ආයතන 6ෙන් නිවන් දකින්න බෑ. ආයතන 6ෙන් කන පාවිච්චි කරලා ශරීරේ අපිට රූප බලලා ශබ්ද අහලා අපිට මාර්ගය අහගන්න පුළුවන්. මාර්ගය වඩන්න පුළුවන්. ඒ වුණාට නිර්වාණය පංචේන්ද්‍රියට ගෝචර වෙන එකක් නෙවෙයි. ඒක තුල විඳින දෙයක්වත් විඳින්නෙක් කියලා දෙපැත්තක් වෙන් කරන්න බෑ. විඳින දෙයක් තිබ්බොත් විඳින්නෙක් හිටියොත් ඒ හැම දෙයක්ම ලෞකිකයි. ඒ හැම දෙයක්ම සසරට අයිති විඳින වේදනා. ඒ නිසා අපි කියනවා පරම සත්‍යයට හොයාගන්න ඕන නම් ලෝකේ තියෙන උතුම්ම සත්‍ය නිබ්බාණය ඒක ආයතන 6ට ගෝචර කරන්න පුළුවන් දහමක් නෙවෙයි. ඒ නිසා මට ඔබට ඒක පෙන්වන්න බෑ. ඒක ඔබට අස්වන්න බෑ. හැබැයි මං කියන එක තියෙනවා. ඒක තියෙන දෙයක්. ඒක ලෝකයේ ඒක තමයි ලෝකේ තියෙන එකම ඇත්ත. ඒක තමයි ඔයා ඔය කැරකි පංචේන්ද්‍රිය මහන්සි කර හොයන්නෙත් ඒකමයි. ඔයා හොයන්නේ ඔයාට ඕනකම තියෙන්නේ ඒ නිර්වාණය තමයි. ඔයා හොයන්නෙත් ඕක තමයි. කියන ඔයාට ඕනේ ඕක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔබට නිවන ඕනේ වුණාට ඔබව තියලා තියෙන්නේ ඔබට පෙන්ලා තියෙන්නේ ඒකට අයිති නැති සියල්ල. අන්න ඒකනේ වැඩේ තියෙන්නේ මට ඕනේ මට අවශ්‍ය දේ තමයි මම ජීවිතයේ හොයන දේ තමයි මේ නිර්වාණ ධාතු. ඒක තමයි මේ හැමතැනම හොයන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මම ඒක හොයන්නේ මේ ඇහැ කන නාසය දිව ශරීරය පාවිච්චි කරලා. එතකොට ඇහැ කන දිව නාසය ශරීරය පාවිච්චි කරලා හොයද්දී ඒ හම්බෙන්නේ නිවන නෙමෙයි. ඒ හම්බෙන්නේ වෙනම තියෙන ලෞකික දේවල්. තියෙන දේවල් හම්බෙනවා මට ඕන දේ හම්බෙන්නේ නැහැ. ඒ නිසා මට ඇතුලේ විඩාවක් දැනෙනවා. මට පිපාසයක් දැනෙනවා. වෙහසක් දැනෙනවා. හරි ඊට පස්සේ මං කියනවා මෙහෙම. දැන් ඔබට පිපාසය ඇදිලා ඔබ එනවා දැන් සත්‍ය වහගෙන අපි උවිත මෙහෙට ආවා කියලා. ඔබ ඇවිල්ලා මෙහෙට ඇවිල්ලා කියන ස්වාමීන් වහන්සේ මට ජීවිතේ සත්‍ය ඕනේ. මට දැන් පෙන්වන්න බෑ කියනවානේ ඔබ වහන්සේ. ආයතන 6ට පෙන්වන්න බෑලු සත්‍ය. හැබැයි සත්‍යයක් තියෙනවලු. තිබ්බට පෙන්වන්න බෑලු. ඉතින් දැන් මම මේ තියෙන ආයතන 6ට ගෝචර කරන්න බැරි ඒ සත්‍ය හොයාගන්න මාර්ගය කියන්න පුළුවන්ද? තියෙනවා ඒත් ආයතන 6ෙන් ගෝචර කරන්නත් බැරි
නිබ්බාණය කොහොමද මම ඒක සාක්ෂාත් කරන්නේ? මම ඒක කොහොමද ප්‍රත්‍යක්ෂයට යන්නේ? ඒක මට පෙන්වන්න බැරිද කියලා ඔබ අහනවා. එතකොට මම කියනවා හරි. මම ඔබට කියන්නම් බුදුරජාණන් වහන්සේගේ මාර්ගය. බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා ඉස්සෙල්ලාම සීලේදී සම්මා වාචාවට එන්න කියලා. බොරු කියන්නේ ඉස්සෙල්ලාම ඔබ කියනවා ඔයා බොරු කියන එක අතහරින්න. ඔයා කේලම් කියන එක අතහරින්න. ඔයා පරුස වචන කියන එක අතහරින්න. ඔයා තේරුමක් නැති හිස් කතා කර කර ඉන්න ඕන. දැන් අපි කියනවා ඕක තමයි බුදුරජාණන් වහන්සේ මාර්ග සත්‍යයේදී පෙන්නලා තියෙන්නේ. එක අංගයක්. එතකොට ඔයාට මේකට ගරු කරන්න වෙනවා. ඔයා කැමති නම් මේක සමාදම් වෙන්න. ඔයා කැමති නම් ඔයාට මේ නිර්වාණ ධාතුව ඇත්තටම අවශ්‍ය නම් ඒ මාර්ග සත්‍ය වශයෙන් ඔයා මේ අංග 4 ආරක්ෂා කරන්න ගන්න. බොරු කීම, කේලම් කීම, පරුස සම්පප්ප. එතකොට එයා ගන්න ශික්ෂාපද උන්නේ හරි. එහෙනම් ස්වාමීනි මට ගැලවීම ඕනේ. ඒ නිසා මම මේ ශික්ෂාපද 4 ආරක්ෂා කරනවා. හරි. දැන් අපි හිතමු දැන් මේ ශික්ෂාපදව අරගන්න සමාදම් වෙනවා. සමාදම් වෙලා දැන් මේක ආරක්ෂා කර කර යනවා. ආරක්ෂා කර කර යද්දී සිත තේරුම් ගන්නවා කාරණයක්. මිනිස්සෙක් ඒ විමුක්ති මාර්ගයේ දිගට ගමන් කළොත් එහෙම. විමුක්ති මාර්ගයේ දිගට දැන් ඕන සම්මා වාචා වලින් කියවනේ අපි සිල්පද සමාදන් වෙන්න සම්මා වාචාව ආරක්ෂා කරන්න කියලා. දැන් මෙයා නිර්වාණය පිණිස මේ ප්‍රැක්ටිස් එක කරනවා. දැන් මේ කියන සීලය ආරක්ෂා කරනවා. සීලය ආරක්ෂා කරගෙන යද්දී දැන් එතකොට දැන් ඔය අපේ සිත තියෙනවානේ. අපේ සංසාරේ තියෙනවා පුරුදු කරපු හිත. ඇබ්බැහි වෙච්ච හිත, ප්‍රෝග්‍රෑම් වෙච්ච ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒ සිත කල්පනා කරනවා දැන් මෙයා මේ දිගට මෙහෙම ගියොත්. දිගට මේ විදියට දේශනා අහගෙන සීලයක් ආරක්ෂා කරගෙන දිගටම මේ මාර්ගයේ හදවතින්ම ගමන් කළොත් මෙයා යම් මොහොතක මගෙන් අයින් වෙනවා. මෙයා යම් මොහොතක මගෙන් අයින් වෙලා මෙයා උතුම් විමුක්තියටපත් වෙනවා. එතකොට දැන් මෙයා විමුක්තියටපත් වුණාට පස්සේ මට මොකද වෙන්නේ? දැන් මේ මම කියන්නේ මේ තමයි සිත, මේ තමයි සසර පුරුදු වෙච්ච හිත, ප්‍රෝග්‍රෑම් වෙච්ච හිත. ඒ හිත පුරුද්ද සසර කියන්නේ දැන් අපිට මේ ඒ පුරුදු කරපු හිතක් තියෙනවා. ඒ හිත බය වෙන්න ගන්නවා. මොකද එතකොට මෙයා නිවන් දැක්කොත් මෙයා හිතට සතුටු වෙන්නේ කොහොමද? මොකද මෙයා නිකන් හරි නිවන් දැක්කොත් එහෙම දැන් අර පුරුදු ටික මෙයා ගණන් ගන්න නැතුව යනවනේ. පුරුදු මෙයාට වැඩක් නැති වෙනවනේ. පුරුදු වලට තියෙන බැඳීමෙන් අයින් වෙනවනේ. සිතෙන් අයින් වෙනවනේ. සිතෙන් අයින් වෙනවා, හැබැයිෙන් අයින් වෙනවා. එතකොට මෙයා විඳවන්නත් විදියක් නැහැ. මොකද මෙයා කරපු කර්මත් දැන් අපි කර්ම විඳින්නෙත් මේ හැබැයි නිසානේ, දේවල් වලට තියෙන බැඳීම නිසානේ. එතකොට මෙයාට කර්ම කරන එක නතර වෙනවා. මෙයා සිතෙන් නිදහස් වෙනවා. ඒ කියන්නේ මෙයා සාපයෙන් ගැලවෙනවා. දැන් ලොකු ප්‍රශ්නයක් සිත දැන් අපි ඔක්කොම උපදිද්දී අපිට සිතක් එක්ක අපි උපදින්නේ. සසර ඇබ්බැහියක් එක්ක, පුරුදු ගොඩක් එක්ක. දැන් මේ ඔක්කොම කඩලා විනාශ කළොත් මම නිවන් දැකලා ඉවර වෙනවා. එතකොට මට අර මේ ලෝකේ තියෙන දේ හම්බ වෙනවා. මේ ලෝකේ යමක් තියෙනවනේ සත්‍යය. ඒ තියෙන නිවන මට හම්බ වෙනවා. තියෙන නිවන හම්බුනොත් මං අර බොරු මායාකාරී මායාවක මනෝවිකාරයක සහ අපි කියන්නේ මනෝලෝකයක හිටිය ආන්ගේ මනෝලෝකයක් ගහපු සිත මනෝවිකාරය මගේ පිස්සුව ඒ පිස්සු සිතට මගෙන් අයින් වෙන්න වෙනවා. පිස්සුවට අයින් වෙන්න වෙනවා. අපි කියනවා පිස්සුව හොඳ වෙනවා. පිස්සුව හොඳ වුණොත් සිත ඉවරයි. ඒ පිස්සුව ඇදිච්ච හිත මරණයටපත් වෙනවා. ඒ පිස්සුව ඇදිච්ච සිත පරිවර්තනය වෙනවා නිවන බවට. එතකොට ඒකේ එක පැත්තකින් බැලුවාම ඒ පිස්සු හැදිච්ච හිතේ මරණයක් නිවන කියන්නේ. ඒකේ ඒ ඇබ්බැහියේ මරණයක්. දැන් අපි මේ ප්‍රැක්ටිස් එකට මෙහෙම භාවනා මධ්‍යස්ථානයකට ඇවිල්ලා මෙහෙම දේශනා අහගෙන මෙහෙම කරගෙන යද්දී මේ විදිහට සීලයක් සමාදන් වෙලා සීලයට ගරු කරගෙන මෙහෙම යන්න සිත කල්පනා කරනවා සසර පුරුද්ද කල්පනා කරන අර ඇබ්බැහි වලට හැදිච්ච හිත. දැන් ඒ ඇබ්බැහි වලට හැදිච්ච හිත කියලා කියන්නේ මෙන්න මේම තේරුම් ගන්නකො. ඒක නැත්තම් දැන් අපි උපදිද්දී අපි උපදින වෙලාවේ අපිට විශේෂයක් තිබ්බේ නෑනේ. අපිට ඒ විශේෂයක් තිබ්බේ නෑ. අපිට බලන්න කාලයත් එක්කනේ අපි එක එක සින්දු අහන්න හිත හුරු කළා. අපිට උපදිද්දී ආගමක් තිබ්බේ නෑනේ. අපිව ආගමකට හුරු කරෙව්වානේ. අපිට ජාති මේ පුතේ වාගේ ජාතිය මේ වාගේ අම්මා මේ ලස්සන මියුසික්
මේවා වැඩක් නැති සින්දු කියලා මේ සින්දු වලට රස වලට රූප වලට මේවා ලස්සන මේවා ලස්සන හඬවල් මේවා ලස්සන රූප මේවා ලස්සනයි කියලා අපිව නිකන් ප්‍රෝග්‍රෑම් කරානේ හිත. දැන් මේ දුවන්නේ ප්‍රෝග්‍රෑම් එකක්නේ. ඒ ප්‍රෝග්‍රෑම් එකක් තමයි ඒ හුරු කරපු හිතක් තමයි වැඩ කරන්නේ මේ. ඒ හුරු වෙච්ච හිත දේවල් වලට ඇබ්බැහි වෙච්ච හිත තමයි මේ වර්තමානයේ තියෙන නිවනට විරුද්ධ. මේ මොහොතේ තියෙන සත්‍යයට විරුද්ධ. ඒ ඇඩික්ට් වෙච්ච ඇබ්බැහි වෙච්ච පුරුදු හිත දැන් මේ රුචි අරුචිකම් වලින් මේ පුරුදු වෙච්ච හිතෙන් තමයි අපි නිවනදී ගැලවෙන්නේ. මේ හිතෙනුයි නිදහස් වෙන්නේ. හැබැයි තේරුම් ගන්න ඔය හිත අවසාන මොහොත දක්වාම සටන් කරන ඔබේ ගැලවීම නවත්තන්න. ඔබේ විමුක්තියෙන් දුරස් කරන්න. ඔබට තියෙන නිවනෙන් අයිත් කළා අර ඔබ පුරුදු වෙච්චි ඇබ්බැහි වෙච්ච ලෝකයේ තුල ඔබ හිර කරලා තියන්න. ඉතින් ඇත්තටම කෙනෙක් නිවන් දකින්නවා කියන්නේ ඒක මහා සටනක්. ඒක තව කෙනෙක් එක්ක කරන සටනක් නෙවෙයි. දැන් එළිය යුද්ධයක් කරන්න ලේසි. එළිය යුද්ධ කරන්නේ පිට පාර්ශවයක් එක්කනේ. පිට මිනිසුන්ට වෙන්නේ වෙඩි තියන්නේ. දැන් යකොට මේ මට දැන් වෙඩි තියන්න තියෙන්නේ මගේම ළමයට. මමම කවලා පොවලා හදපු ළමයාව මරන්න තියෙන්නේ මගේ අත් දෙක. ඒක ලේසි නෑ. ළමේ තව උපමාවක තරේ නිකන් තමන්ගේ බෙල්ල තමන් මිරික ගන්නවා වගේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මට වෙඩි තියාගන්න එක අමාරුනේ. ඔයාට මේ තුවක්කු ගනින් මට වෙඩි තියාගන්න කියන එක ලේසි. මම කිව්වොත් මම්ම තුවක්කු වරන් මම කටට තියාගෙන වෙඩි තියාගන්න. මම්ම මගේ අත් දෙකෙන් මගේ බෙල්ල මිරි කර ගන්නවා. හිතලා බලන්න මේ මගේ අත් දෙකෙන් මගේ බෙල්ල මිරි ගන්න එක අමාරුයි. මම්මට වෙඩි තියාගන්න එක අමාරුයි. ආන් ඒ වගේ තමයි නිවන් දකින්න එක ලේසි වෙන්නේ නැත්තේ. මොකද ඒකෙදි පාවා දෙන්නේ මරන්නේ තව කෙනෙක් නෙවෙයි මම්ම හදපු හිත. මගේම ඇබ්බැහි ටික මගේම රුචි අරුචික මම්ම හදාගත්ත ලෝකෙයි මං අතහරින්නේ. ඉතින් ඒක ලේසි නැත්තේ ඒකයි. ඒකයි ඒ යුද්ධ කළා දිනපු අයට වඳින්නේ මෙච්චර කල්. දැන් කවදාකවත් ඇලෙක්සැන්ඩර් රජුට වඳින්නේ නැහනේ ලෝක යුද්ධ කළා දිනුවා කියලා. අපි කවදාකවත් හමුදාපතිට වඳින්නේ නැහනේ මල් තියලා. භෞතික යුද්ධයක් කරපු කෙනෙක්ට කවුරුත් එහෙම ඒ කාලේට හොඳ මිනිස්සෙක් කිව්වට රට බේරගත්තා කිව්වට එයාට මිනිස්සු වර්ෂ ගණනාවක් යුග ගණනාවක් මල් තියලා වඳින්නේ නැහැ. මොකද ඒක භෞතික. ඒවයි මේ සිත එක්ක යුද්ධ කරපු කෙනෙක්. සිත එක්ක යුද්ධ කළා සිතෙන් නිදහස් වෙච්ච කෙනෙක්ට මිනිස්සු යුග ගණනාවක් යනකම්. දැන් බුදුරජාණන් වහන්සේ දැන් අවුරුදු කීයක්ද ගරු කරන්නේ? වන්දනා කරන්නේ, පූජාවල් කරන්නේ. ඇයි උන්වහන්සේ කරපු එකම දේ මොකද? උන්වහන්සේගේ සිතෙන් නිදහස් වුණා. උන්වහන්සේගේ සිත මරුවා කියන එක ඒකෙන් ඒක පරිවර්තනය කළා කියන එක. ඉතින් එතකොට දැන් මේ අපි සත්‍ය වචන කතා කරගෙන ඇත්ත කියාගෙන කිසිම දැන් මොකද මේ සිත හැමදාම බොරු කියා බොරු පොරොන්දු දීදී නිකන් හිස් වචන කියා විකාර කරගෙන එයා පැවතුනේ කාලේ ගෙව්වේ. කියන්නේ පිස්සු කතා කියෝ ඉන්නවා, එක එක්කෙනාගේ ඕපදූප කියා ඉන්නවා, කේලම් කියා ඉන්නවා, අරයට මෙයාට බැන ඉන්නවා, මොකක් හරි පචක ගහ, පම්පෝරික ගහ හිටපු ජීවිතයන්නේ තිබ්බේ. දැන් මේ ඒ ජීවිතෙන් තමයි අයින් වුනේ. අයින් වෙලා දැන් සත්‍යවාදී හිස් වචන කතා කරන්නේ නැති, තව කෙනෙක්ගේ දේ තව කෙනෙක්ට කියන්නේ නැති, කේලම් නොකියන ජීවිතයකට ගියා. අපි කියන්නේ දැන් සත්‍යවාදී ජීවිතයට ගිහිල්ලා ඒකේ ටික දවසක් එද්දි හිත තේරුම් ගන්න හරි. මට දැන් බඩු සෙට් වෙන්න යන්නේ. මාව විනාශ වෙන්න මේ යන්නේ. මට මරණය සිද්ධ වෙන්න ළඟයි දැන්. එතකොට ඒ සිත මොකද කරන්නේ? සිත ඔබට විරුද්ධව නැගී හිටින්න පටන් ගන්නවා. සිත ඔබට විරුද්ධව නැගී හිටින්න ගන්නගෙන ඔබ දැන් භාවනා මධ්‍යස්ථානයට ඇවිල්ලා මෙහෙම ටික දවසක් මෙහෙම හිටපු ගමන් හරි දැන් මෙයා මේකේ දිගට සත්‍යවාදී වෙවි යනවානේ. ඊට පස්සේ යාට දැන් ජීවිතයේ තිබ්බ ලෞකික ලෝකෙද හිත දන්නවනේ. ගොඩාක් ඇඩික්ට් වෙලා හිටියේ මොකටද කියලා අපි. හිත දන්නවා භෞතික වශයෙන් මෙයා ඇබ්බැහි වෙලා හිටියේ වැඩිපුර මොකටද? හරි. අපි හිතුව මේ කෝප් එක ගමුකෝ. හරි. මේ කෝප්පෙට තමයි මෙයා වැඩිපුරම බැඳිලා හිටියේ. දැන් සිත දන්නවා දැන් මෙයාව ගෙනියන්න ඕනේ පරණ කයිවාරු ගගා තේරුමක් නැති දේවල් කතා කර බොරු කියා බැන රණ්ඩු වෙවි බැනගෙන ඉන්න ජීවිතේට දා ගන්න ඕනේ ආපහු. එතන සසර යන්න පුළුවන් ඒ ජීවිතය ඇතුළේනේ. එතකොට මොකද කරන්නේ? හිත කරන්නේ අරයාගේ අර කෝප්පේනේ වටින්නේ. සිත දන්නවනේ එයා බැඳිලා හිටියේ මොන අරමුණටද කියලා. එතකොට එයාට කෝප්පේ අරගෙන කෝප්පයාගෙන් ඈත් කරන්න වගේ හදනවා. එයා බය වෙනවා මට ඉතින් තව ටික දවසක් මෙහෙ හිටියොත් මට කෝප්පේ නැති වෙනවා.
මට කෝපේ නැතිලා යනවා. මෙහෙම ඇත්ත කියා සත්‍යවාදී වෙවි භාවනා කරන් හිටියොත් අන්තිමට යාට තේනවා දැන් ටික ටික කෝපේ තමන්ගෙන් ඈත් වෙන්න යනවා. කෝපේ දැන් නිකන් කෝපේ නැති වෙන්න යනවා වගේ. කෝපේ තව කවුරු හරි ගන්න යනවා වගේ. නිකන් වෙන කෙනෙක්ට කෝපය ආයෙත් වෙන්න යනවා වගේ. අප්පාට ඉතින් එතකොට ඉතිනවා හරි. දැන් ඉතින් මේ භාවනා කර කර ඉඳලා හරියන්නේ නැහැ. දැන් මේක සෙට්ලා මේක කර කර ඉඳලා මම දුවලා ගිහිල්ලා හාමුදුරන්ට හරි පචයක් ගහලා මම ගිහිල්ලා කෝපේ රැක ගන්න ඕනේ අරුන්ගේ. අර හිත බය වෙනවා. සිත බය වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට හාමුදුරන්ට හරි කමන්නේ බොරුවක් කියන එක. මොකක් හරි බොරුවක් නැතත් නිකන් බොරුවක් වගේ එකක් කියනවා. එහෙම වෙච්ච ගමන් මාර්ගේ වැහිලා යනවා. කියලා මං කියන්නේ මේ ආධ්‍යාත්මික ගුරුවරයෙක්ට කවදාකවත් බොරුවක් කියන්න බෑ මාර්ගයේදී. මොකද මේ ආධ්‍යාත්මය වැහෙන්න ගන්නවා. ඒ සියල්ල වැහි මාර්ගයේ වැසී යන්න ගන්නවා. මොකද අන්තිමට ගුරුවරයාට හරි බොරුවක් කියලා මොකද කරන්නේ හිත Tamanට අහිමි වෙයිද කියන බයට නැති වෙයිද කියන බයට බොරුවක් හරි කියලා වංචාවක් හරි කරලා පරුස කුණුහරුපයක් හරි කියලා මොකක් හරි කියලා අරක වෙනුවෙන් අරක රැක ගන්නවා. ගහගෙන හරි මරාගෙන හරි බොරු කියලා හරි කියලා ඒක තමයි විදිය මේකේ. ඉතින් ලේසි නැත්තේ ඒකයි නිවනට යද්දී නිබ්බාණයට යද්දී කෙනෙක් ඒක පළවෙනි එක තමයි මේ සත්‍ය මැරුණත් සත්‍යවාදී වෙන්න ඕනේ. මොන දේ නැති වුණා. තමන් මොන දේ නැති වෙලා ගියත් ඒ වෙනුවෙන් පරස වචනයක් පාවිච්චි කරන්නේ. ඒ වෙනුවෙන් කුණුහරුපයක් කියන්නේ ඒක රැකගන්න කේලමක් කියන්නේ ඒක රැකගන්න අසත්‍යවාදී වෙන්නේ. හැබැයි මේක අමාරුයි. මොකද ඒකට හේතුවක් තියෙනවා. දැන් හිතන්නකෝ දැන් එයා බැඳිලා හිටියේ මේකනේ මේ කෝප්පෙටනේ. දැන් එයාට ප්‍රශ්නයක් එනවා. දැන් මේ කෝප්පේ නැති වුණොත් මට ඊළඟට මොකද වෙන්නේ? අන්න අපිට හිතා ගන්න බෑ. මේකත් එක්කනේ මම බැඳිලා හිටියේ මෙච්චර දවසක්. මම මේ නිවනක් හොයාගෙන ඇවිල්ලා ඇත්තම කියා ඔහොම ගියොත් මේක නැති වුණොත් මගේ ජීවිතේ මෙතනින් යාට මොකද වෙන්නේ? අන්න එතකොට තමයි බය හිතෙන්නේ හිතට. හිතට බය මෙයා නැතුව මට ඉන්න පුළුවන් වෙයිද? කෝපේ නැතුව මට ජීවිතයක් තියෙයිද? මම එතකොට බය හිතෙනවා හිතට. කෝපේ නැති වෙනවා කියන්නේ නිකන් මම නැති වෙනවා වගේ නෙමෙයි. මේ මට ඇත්තටම මේ මම නැති වෙයි කියන බය. ඒකයි ඔච්චර ඕක රැක ගන්න දඟලන්නේ. ඔච්චර ඕක රැක ගන්න පොර කන්නේ දඟලන්නේ මට නිකන් ඒ කියන්නේ මම යම් වස්තුවකට බැඳෙද්දි ඊට සාපේක්ෂව තමයි මමත්වේ හැදෙන්නේ. ඒ නිබ්බේධික සූත්‍රයේ බුදුහාර කියන්නේ ඔබ කාමයට කොච්චර බැඳිලාද? කාමයට බැඳිච්ච ප්‍රමාණය තමයි ඔබේ ඊගෝ එක මමත්වය. ඔබේ මමත්වයේ ප්‍රමාණයට ඒ වස්තුවට බැඳිලා බලන්නකෝ. සමහර වස්තුවට අපි බැඳිලා නැහැනේ. ඒ බැඳිලා නැහැ කියලා තේරෙන්නේ මට බැඳිච්ච අරමුණට සාපේක්ෂවනේ. එතකොට බැඳිච්ච නැති අරමුණ නැති වුණාට මට දුකක් නැහැනේ. හැබැයි මම බැඳිච්ච එක නැති වෙද්දි මට බයයි. ඒක නැති වෙයිද? එයා මට නැති වෙයිද? මොනවා වෙයිද මට? ඒක නැතුව මට ජීවත් වෙන්න පුළුවන් කීද? මෙතනින් යාට මම ජීවත් වෙන එකේ තේරුම මොකද්ද? මේකත් නැතුනොත් මට මහා පාළුවක්නේ ජීවිතේම කලකන්නීනේ. ඔය වගේ මහා ටිකක් ඔලුවට දෙනවා. මහා ටිකක් හිතේ. ඒ කියන්නේ හිත හරි කපටි. ඒකයි ඕවා තමයි හිත නිවනට යද්දී හිත මේ ආරෂ්ඨාංග මාර්ගයේ හදවතින්ම බැහැලා මේ ආරෂ්ඨාංග මාර්ගයේ යන්න ගියාට පස්සේ මෙන්න මේ වගේ ලොකු බයක් ඇති කරනවා. ලොකු බයක් ඒක ඇති කරන්නේ අර තමන් ආසම කරන වස්තුව. ඒක භෞතික දෙයක් වෙන්න පුළුවන්, පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒක තමන්ගෙන් මෙහෙම අයින් කරන්න වගේ හදනවා. ඒක නිකන් පෙන්නනවා අම්මෝ යා නැති වෙයි. යා මාව ගණන් ගන්න නැති වෙයි. යාට දැන් මම නැතුව ඉන්න පුළුවන් වෙයි. අම්මට ඉතින් මෙහෙම විතද්දි හොඳටම බය අම්මෝ. එයාට දැන් මාව විශේෂයක් නැති වුණොත් එහෙම. ඉතින් හිත මොනවා හරි කියලා හදාගෙන නෑ ඔය ටික දවසක් හිටියට මේ ආයේ මමත් එක්ක හම්බෙයි කියලා ඔය වගේ නිකන් හිත අපි නිකන් හිත එහෙම කැමති නෑ. එහෙම තමන් අයිති කෙනා තමන් ඈත් වෙනවා දකිද්දී හිත ඉතින් හිත හදා ගන්නවා නෑ එහෙම වෙන එකක් නෑ. එයාට කවදා හරි මල් ළඟට එන්න වෙනවා මම නැතුව ඉන්න බෑ යාට හරි කියලා ඔය මොකක් හරි එකක් කරලා මේ හිත පොඩ්ඩක් බලනවා සැනසෙන්න. පොඩි සැනසිලි වදනක් හදාගන්න. ඒ තරම්ම බයයි මේක. ඒ තරම්ම ඒක නැතුව ඉන්න බයක් දක්වනවා ලොකු. ඉතින් මං කියන්නේ මෙන්න මේ ස්වභාවය හොඳට බලන්න අපේ මනසේ තියෙන ඒ සත්‍යවාදී ජීවිතේට නිර්වාණයක් සොයාගෙන ගියාට පස්සේ විමුක්තියක් සොයාගෙන ගියාට පස්සේ මට ජීවිතේ ඔන්න ඔය වගේ සම්දිස්ථානයකට මුණ දෙන්න වෙනවා. මාව බය කරනවා ඇතුලෙන් ලොකු බයක් කරාට පස්සේ යා නැතුව මට ඉන්න පුළුවන්ද බැයිද? මට මෙතනින් එහා ජීවිතයක් තියෙයිද නැද්ද කියලා ඒ විදිහට එකක් පෙන්නද්දි එතකොට මං කරන්නේ මට තේරෙන දේ අපි තීරණයක් ගන්න වෙනවා අපිට එක්ක එක පැත්තක මට ගන්න වෙනවා. මොකද මට තියෙන දේ
තියෙන දේ නම් මම හොයන්නේ මට ඕන දේ හම්බෙන්නේ නැහැ. මට ඕන දේ ඕන නම් මට තියෙන දේ අත්හරින්න වෙනවා. ওই දෙක එකට යන්න බෑ. මං කියන එක හොඳට තේරුම් ගන්න. මම තියෙන දේ තමයි මේ ගෑනු අය, මේ කෝප්පේ, මේ පිරිමි අය, මං ආදරය කරන අය, මගේ අම්මා තාත්තා, බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ්, මේ කෝප්ප, මේ භෞතික වස්තු ටික. මේවා තියෙන දේ. මේ තියෙන කිසිම දෙයක් ඇතුළේ නැහැ මට අවශ්‍ය දේ. තියෙන දේවල් ඇතුළේ තව දෙකකින් ඔක ලෙඩ වෙනවා, මැරිලා යනවා. ඕකනේ වෙන්නේ. මේ තියෙන දේවල් ඕනම වස්තුවක පොදු ලක්ෂණයක් නේ තියෙන්නේ. තව ටික දවසින් කොහොමත් මේ වගේ සමු ගන්න වෙනවා. මේ ඔක්කොම මොනවත් අත්හැරලා දාන්න වෙනවා. කොහොමත් තියෙන දේ මට නැති වෙන එක. මට ඕන දේ මට කවදාකවත් නැති වෙන්නේ. හැබැයි මට ඕන දේ ඕන නම්, මම හොයන නිවන මට ඕන නම්, මට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ තියෙන දේ අතහැරලා දාන්න සිද්ධ වෙනවා. තියෙන දෙයත් එක්ක තියෙන දේ මේ මට පේන ඇහෙන සීමාව ඇතුලේ තියෙන දේවල් වලින් මට සමු ගැනීමක් සිද්ධ කරන්න වෙනවා. ඉතින් ඒ දෙකෙන් එක තීරණයක් Tamanට ගන්න සිද්ධ වෙනවා. ඒක තමයි මිනිස්සුන්ට අමාරු. ඒ කියන්නේ එක්ක මම සිත මරනවා නැත්නම් සිතත් එක්ක ජීවත් වෙනවා. සිත එක්ක ජීවත් වුණාට වැඩක් නැහැ. සිත එක්ක ජීවත් වුණාට සිත කියලා කියන්නේ ඔය වෙන දෙයක් නෙමෙයි අර බැඳිලා ඉන්න අරමුණු ටිකනේ. ඉතින් ඒ අරමුණු කොහොමද නැති වෙන්නේ ඒවා. ඉතින් එතකොට මොලයක් තියෙනවා නම් ඒ මනුස්සයා කල්පනා කරනවා දැන් මට දෙකක් හම්බෙලා chance. තියෙන දේවල් එක ඔහේ තව ටික කාලයක් රණ්ඩු වෙවි හරි ගහගෙන හරි බැනගෙන හරි ඕක එක්ක ඉන්න පුළුවන්. නැත්තම් ඔය සියල්ල අත්හැරලා දාලා මම සොයන විමුක්තිය. මං සොයන නිබ්බාණය. මේ තියෙන දේ වෙනුවෙන් මගේ ආත්මය පූජා කරන්න පුළුවන්. මගේ ජීවිත පූජාව කරලා මම තියෙන දේ නෙමෙයි ඕන දේ වෙනුවෙන් මට මගේ ඇතුළේ ඉල්ලන දේ වෙනුවෙන්. මගේ හදවත යමක් ඉල්ලුවානේ. කාලයක් තිස්සේ ඒ ඉල්ලන දේ වෙනුවෙන් වැඩේ තියෙන්නේ එක්කෝ හිත මරන්න ඕන නිවන ඕන නැත්නම් නිවන අතහැලා දාලා හිතත් එක්ක ජීවත් වෙන්න ඕන. ඉතින් මෙන්න මෙතන තමයි අපේ ආධ්‍යාත්මය හිර වෙන තැන. අපිට තද්ද තීරණයක් ගන්න වෙන තැන. ඒ තීරණේ ගන්න බෑ ලාමක හිතක් තියෙන. ඒ කියන්නේ මේ නිවන හොයන මිනිස්සු මේ නිකන් අර හිට්ලර්ලා වගේ වෙන්න ඕනේ. මේ මිනිස්සු මේ ලාමක නෑ. කපන්න ගියොත් කපාගෙන යන්න ඕනේ බෙලි ටික අඟුලිමාල වගේ. අය ගුරුවරයෙක් කපහන් කියලා ගත්ත කපිය කපාගෙන ගියා එච්චර. ඒ කිසිම අනක් ගුණක් නෑනේ. ඒ අනක් ගුණක් තියෙන මිනිස්සුන්ට හිතක් පපුවක් තියෙන මිනිස්සුන්ට නිවන හරියන්නේ නෑ. ඒ මිනිස්සු හොඳයි නිකන් කසාදයක් බැඳගෙන ළමයි හදන් ජීවත් වෙන්න. මේක හරියන්නේ නිකන් මේ අනක් ගුණක් නැති හිතක් පපුවක් නැති කපහන් කිව්වම ගත්ත කඩුව කපාගෙන යන නිකන් මහා දරුළු රළු කිසිම මේ හදපතුලක් නැති යක්ෂ මිනිස්සු ඉන්නේ. ඒ අයට හදපු එකක් තමයි මේ කතාව. දැන් ඔබ හිතයි දැන් මොකද්ද මේ කියන්නේ මොකද සුපී කතා කරද්දි ලව් ගන්න කතා කරන්නේ. ඒ වුණාට එතන කතා කරන්නේ මේ හයිය හිතක් ගැනම තමයි. ඒ හයියයි හිත ඒක මේ වැනෙනව නැහැ. මෙහෙම දෙපාරක් වැනෙන්නේ නැහැ තනි. මොකද හේතුව මේ ආරෂ්ඨාංග මාර්ගේ යන්න යද්දී ඔබට මේ තීරණය ගන්න වෙනවා. මොකද ඒ මාර්ග සත්‍ය වඩන්න බෑ. යම් තැනක ඉඳදී මාර්ග සත්‍ය වඩාගෙන යද්දී තමන්ගේ හිත අර අහිමි වීම ටික පෙන්නනවා. දැන් ඔබට හරි ඔය කියන උන්වහන්සේ කියන පාරේ ඔහොම ගියොත් එහෙම උඹට මැරෙන්නම සිද්ධ වෙනවා. එක්ක උඹට දෙකෙන් එකක්. උඹ එක්කෝ මේ තියෙන දේවල් මරලා දාලා උඹ උන්වහන්සේ කියන එකත් එක්ක එකතු වෙනවා. ඒක තමයි ඔබත් ඔහෙවි ජීවිතේ ඒක තමයි. මෙච්චර කල් ඉපදි මෙරි හෙව්වේ ඔන්න ඔය සත්‍යය. හැබැයි උඹට මෙච්චර කල් උඹ ෆේල් වුණා. මොකද උඹට හයියක් නැති වුණා ඔය තියෙන දේවල් අතහැර ගන්න. තියෙන දේවල්ට ඕන දෙයක් වෙච්චාවේ කියලා ඒ තියෙන දේවල් දමලා ගහලා දාන්න. ඕන දේ වෙනුවෙන් උන්වහන්සේ කියපු සත්‍ය වෙනුවෙන් මගේ ඇතුළත් හොයපු සත්‍ය වෙනුවෙන් මට සාධාරණයක් ඉෂ්ට කළේ නෑ මං හැමදාම ගලේ වටේ තියෙන දේවල් රැකගෙන ඒව නැති වෙයි කියන බයට හින විකාරයක් නටනට ගැහි පපුව පිච්චි ඒ වාස්සෙම හිටියා. ඒත් මං තේරුම් ගන්න මේ වාස්සේ හිටියත් කොච්චරක් තව ටික දවසයි තියෙන්නේ. අන්තිමට මට නිවනක් ලැබෙන්න අතු නිවනක් නෑ. ඔය එකතු කරපු වස්තුත් නෑ. දෙකෙන්ම මං අනාථයෙක් විතරයි වෙන්නේ අන්තිමට. මේ කතාව දැනිලා මේ කතාව ඇතුළට දැනිලා මේ කතාවත් තේරිලා මේ නිවන හොයන්නත් කියලා මාර්ග සත්‍ය වඩද්දී අර කෑල්ලේදි වැනෙනවනම් අන්න එතන කොට එතකොට අපි දෙනවා වැඩක් නෑ ඔව්. ඔය නිවනට හරියන කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ හයිය නෑ, දාමරික නෑ, ගට් එකක් නෑ. අපි කියන්නේ පිරිමියෙක් වගේ නෑ. ගට්ස් මදි ඇතුළට හයිය නෑ. ඒ කියන්නේ ඒක නිකන් හරියට දැන් සමහර කෙනෙක් ඉන්න පුළුවන්. එයාගේ
බෞද්ධකයේ ස්ත්‍රී වෙන්න පුළුවන්. හැබැයි එයාගේ ඇතුලේ ඉන්නේ අර ගට්ස් හයිය. පිරිමි ස්වභාවය. සමහර පිරිමි ශරීරයේ පිරිමුණාට අර හයිය නැති ස්වභාවය. ඒක අර හොඳ නැහැ. ඉතින් ඒක කාන්තා ස්වභාවය කියන්නේ. ඒතොර ඒක නිකන් පල්ලෙහාට දැම්මා වගේනේ. ඒ නිකන් අර අපිට නේ උපමාවක් වශයෙන් ගන්න තියෙන්නේ. අර මේ ඒ කියන අපි නිකන් හයියයි. යක්ෂයෙක් ඉන්නේ ඇතුලේ. යක්ෂ ස්වභාවයක් තියෙන රෞද්‍ර ස්වභාවයක් තියෙන. ඒ නිසා කපන්න කිව්වොත් කපලා දැම්ම ආයෙ ඉතින් වානම්වා පොනම්පෝ එච්චරයි. එතනින් එහාට මොකක්වත් නැහැ. ඉතින් සමහර අය දකිද්දි මට හිතෙනවා අයියෝ මේ වෙවුලන හැටි දැක්කම අනේ ස්වාමිනී මට බෑ කියලා. අයියෝ මුම් මේ කොහෙද ඉන්නේ කියලා වැඩක් නැති තැනකට ඇවිල්ලා ඉන්නේ. මේ යක්ෂය ගොඩකට නිකන් මේ ලාමකට ඉන්ටින් කෙනෙක් කියලා පුස්පැටව ටිකක් ඇවිල්ලා. යක්කෝ ඉන්න ඕන තැනක යක්කු ඉන්න පිටියකට යක්ෂයෝ ඉන්න ඕන පිටියක් අස්සට ලාමක බබාලාවට පස්සේ අයියෝ ඉතින් ඔළුව අරියන් උරතල් කර පුස්පැටවුන්ට වගේ කණ්ඩ දීදී බලාගෙන ආහාරිය රාවලුව නලවන්න කායින්ද බබෝ කියලා ඉතින් ඕක කරද්දි මට යටින් hina යනවා අයියෝ මොක්කුද මේ ඇවිල්ලා තියෙන්නේ මේ අයද මේ සෝබාදහම එවන්නේ කියලා. සෝබාදහම එවන්නේ මේ ගර්ථ එකක් නැති ලහමක ටින්ටින් ලද මේ නිවනක් වෙනුවෙන් එවලා තියෙන්නේ. නෑ ඒ සත්‍ය හොයාගෙන ආපු අය හරි වෙනස්. ඒ මිනිස්සු මහා යක්කු වගේ. ඒ මිනිස්සු ආයේ නිකන් අනග්ගුණක් තියෙන අහිංසක මිනිස්සු නෙවෙයි. ඒ මිනිස්සු නෙම හදපතලවල් නෑ. ආයේ නිකන් කපලා දාන්න පුළුවන් නිකන් කිසිම දුකක් නැතුව කිසිම හිතේ කම්පනයක් නැතුව හිත වෙවුලන්නේ නැතුව එහෙම බෙල්ල කපලා දාන්න පුළුවන් මිනිස්සු. ඉතින් බලන්න ඒක නැතුව බෑ සබදාම කරන්නේ. කියන්නේ හිත මරන්න වෙනවා අපිට කවදා හරි දවසක. උඹට ඕනේ සත්‍ය ඔබ හැබැයි වැඩේ දිනු සත්‍ය නාමයෙන්. සත්‍ය වෙනුවෙන් උඹට තීරණයක් ගන්න වෙනවා. ඒ කියන්නේ වෙන විදිහකට කිව්වොත් අර භෞතික වස්තුව. එතකොට මම කල්පනා කරනවා ඉතින් ඇත්තටම මේ භෞතික දැන් මේ කෝප්පය තව කෙනෙක්ට නැති වුණාට පස්සේ තව කෙනෙක්ට මේක ගන්නවා කිව්වට එයාගේ හිතරි දෙන්නේ නැහැ. ඇයි මටම මේක නැති වෙනවා කියලා දැකිද්දි දැන් සමහර මිනිස්සු ඉන්නවනේ. දැන් මම ආස දේ තව කෙනෙක්ට නැති වෙනවා කිව්වට එයාට ගාන නැහැ. එතකොට තේරුම් ගන්න මේ වස්තුවේ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි එක දේවල් වලට හිත හුරු කරලා තියෙනවා. මේක හොඳයි, මෙයා ලස්සනයි, මෙයා වටිනවා කියලා හුරු කරලා. ඒ හුරුවටයි බැඳිලා තියෙන එක ඇබ්බැහියක්. ඒකනේ බුදුහාර කියන අවිද්‍යාවට හේතුව ආශ්‍රව. අවිද්‍යාව තියෙන්නේ මෝඩකම තියෙන්නේ දැන් මට කිව්වට මෙයාව අතහැරලා මහානයන් කියලා මට අපෝ ඕකේ. හැබැයි අර අනිත් කෙනාට බැදර මම බලනකොට ඌට පුළුවන්. දෙක හරියට මේ වගේ. දැන් ඔන්න අපි තුමු කුකුල් මසුයි බලු මසුයි තියෙනවා. කුකුල් මසුයි බලු මසුයි දෙක තිබ්බට පස්සේ අපේ ඉස්සරහට ওই දෙක ගෙල්ල දෙනවා. එක්කෙනෙක් කියනවා මේ බලු මස් මේ කුකුල් මස් කියලා. බලු මස් ටික කන්න දුන්නොත් අපිට මොකද හිතෙන්නේ කියලා බලන්න. අපිට වමනයක් කියලා චීයා කියලා දෙනවා. වමනේ අප්පිරිය එනවා. ඒ වුණාට අපිට කුකුල් මස් වෑංජනේ දුන්නම අපිට කෙලෙනවා. ඒක මාරද එකම මස්. එතකොට ඊට පස්සේ බලන්න චීනෙට ගිහිල්ලා දෙනවා ඒ බලු මස් ටික. අම්මට ඌට කෙලෙන්න පටන් ගන්නවා බලු මස් දකිද්දි. ඒක මාරම සිද්ධියන්නේ. එකම බලු මස් දෙක එක්කෙනෙක්ට වමනේනවා එක්කෙනෙක්ට කළු මේ කෙලෙනවා. මේ මොකද්ද මේ ප්‍රශ්නේ? ඒතර අපි දැන් මම කියන්නේ මේක ටික තේරුම් ගන්න අපි එකම බලු මස් ඇයි එක්කෙනෙක්ට අප්පිරිය වෙන්නේ? ඒ එක්කෙනෙක්ට ඒ වැඩේ තමයි යාලා පොඩි කාලේ ඉඳලා හුරු කරලා නැහැ. අපිට චූටි කාලේ ඉඳලා හුරු කරා නම් බලු මස් රස විදියට අම්මලා අපි බලු මස් දකිද්දි කෙලෙන්නේ. බලු මස් වැඩිපුර බෙදා ගන්නවා එදාට. බලු මස් ටික වැඩිපුර බෙදා ගන්න. ඒත් අද බලු මස් දැක්කොත් ඒ හරියම දිනේ කණ්ඩත් අප්පිරිය සමහරට. බලු මස් ගෑවුනත් ඒ අනිත් වෑංජනේ කණ්ඩත් අප්පිරියයි. ඉතින් මොකද්ද ඉතින් එතකොට අපිට තේරෙනවා මේ එතකොට අන්න එක බැලුවාම තේරෙන ඇත්තටම එහෙනම් මේ ලෝකේ වටින වස්තුවක් තියෙනවද නැහැ. වටින වස්තුවක් නැහැ. වටිනවා කියලා මම හිතාගත්ත දෙයක් විතරයි තියෙන්නේ. මම හිතාගෙන එයා වටිනවා කියලා. ඒ දේ වටේ. ඒකත් සම්මතෙන් දාපු එකක්. දැන් එතකොට ඔහොම කල්පනා කර යද්දී අපිට තේරෙනවා. මේ ලෝකේ ඇත්තටම මම අතහැර ගන්න බෑ කිව්වට අතහැර ගන්න බැරිදි වෙලා තියෙන පුද්ගලයෝ නෙමෙයි ඇබ්බැහිය. රුචි අරුචිකම. පුරුද්ද. අන්තිමට විපස්සනාය කඩන්නේ ඔන්න ඔච්චරයි. හැබැයි මම තේරුම් ගන්නවා මේ පුරුද්දටයි මම මේ බැඳින්නේ. පුරුද්ද කියන්නේ පටිච්චසමුප්පන්න දෙයක්. ඇබ්බැහිය කියන්නේ පටිච්චසමුප්පන්න දෙයක්. ඇබ්බැහියත් මම කියලා ගන්න එපා. ඇබ්බැහියටයි මට ඒක මෙයාව නැතුව බැරි වෙන්නේ. ඒක නැතුව බැරි මම මෙහෙම ටික ටික මේක හොඳට අන්ඩර්ස්ටෑන්ඩ් තේරුම් ගන්න එද්දී මට තේරෙන ඇත්තටම මට මේ අතහැර ගන්න බැරි මේක මම මේ බොරු කියන්නේ කේලම් කියන්නේ හාමුදුරුවන්ට පවා බොරු කියා මේ රකින්න යන්නේ මොකද්ද ඇත්තටම මේ ඇබ්බැහියක් පුරුද්දා පුරුදු වෙච්ච දෙයක් අතහැර ගන්න මම මේ දැඟලන්නේ
දැන් මෙහෙම තේරුම් ගන්න මොකද්ද මේ මට වෙලා තියෙන්නේ කියලා මට අර වටිනාකම නැති වෙන්න පටන් ගන්නවා. මේ ඇත්ත තේරෙනවා මේ හිතටම රැවටිලා ඉන්න හැටි. හිතටම අහුවෙලා ඉන්න හැටි. එතකොට අපි දැන් කවුරු හරි හිත හයිය කෙනෙක් ඉන්නවා කියලා. සිත හයිය ගොඩාක් එයාගේ හිත හයියයි ශක්තිමත්. එයා මොකද කරන්නේ? එයාගේ අර වස්තුව දැන් එයා කෝප්පෙන්නේ වටින්නේ. දැන් එයා දන්නනේ කෝප්පේ නෙමෙයි වටින්නේ. කෝප්පෙට මං ඇබ්බැහි වෙලා. වටිනවා කියලා හුරුවකට. ඊට පස්සේ එයාගෙන් කෝප්පේ අයින් කරන්න හදනවා. කෝප්පේ අයින් කරන්න හදුනොත් එයා කෝප්පේ අයින් කළත් මම මේක රැක ගන්න හාමුදුරුවන්ට බොරු කියන්නෙත් නෑ. වටේ මිනිස්සුන්ට බොරු කියන්නෙත් නෑ. මේක රැක ගන්න කියලා මම ගන්න මිනිහත් එක්ක ගේමක් ඉල්ලන්න යන්නේ නෑ. මෙයාව අයිති කර ගන්න යන්නේ මේ ගැහණිය හරි පිරිමිය හරි මේ කෝප්පේ හරි අයිති කර ගන්න යන කෙනාව අනිත් පැත්තේ පාර්ශවයක සටන් කරන්න යන්නේ. ඒ මිනිස්සුන්ට බයින්නේ. ඒ මිනිස්සුන් එක සටන් පරුස වචන කියන්නේ. ඒ මිනිස්සු ගැන කේලම් කියන්නේ. නැත්තම් මම මේ ගැහන් දැන් අපි ඇත්තටම සමාලාවට අපි මේ එහෙම ඇබ්බැහි වුණාට පස්සේ අපි ඒ කෝප්පෙට වගේ ගෑණියට හරි දෙන වද ටික ඒ දෙන දුක් ටික පිරිමියට ඒතර මන් තේරුම් ගන්නවා මම මේ කියන ඇබ්බැහියක් නිසා මම මේක නැති වෙයි කියන බයට පුදුම වදයක් දෙන්නේ අනිත් පාර්ශවයට අනිත් දෙයට පුදුම කරදර කරනවා මම මේක තේරුම් ගන්න. මේක තේරුම් අරගෙන මම තේරුම් ගන්නවා කවදා හරි මට මේ සත්‍ය ඕනනම් මම අඬලා අඬුවත් හරි මේක අතහරින්නම් වෙනවා. නැතුව නිකන් මේක සෙල්ලමක් කරන්න බෑ සත්‍යයත් එක්ක නිකන් මේ කපටිකමක් සත්‍යයත් එක්ක බෑ. සත්‍ය ඉදිරියේදී මම 100% මගේ හෘද සාක්ෂිය අවංක වෙන්න ඕන. කපටිකමක් කළොත් ඒ කපටිකම කරන්නේ මම වහන්නේ නොකිය ඉන්නේ බොරුව කියන්නේ පරුස වචන කියන්නේ මම ඇතුලේ ඒක මාව රැක ගන්න යනවා. ඒ රැක ගන්න යන ප්‍රමාණයට මට විඩාව දෙනවා. මට බර දෙනවා. මං කරන බොරුවේ ප්‍රමාණයට මං රකින්න යන ප්‍රමාණයට මම වෙහෙසක ඉන්නවා. ඒ කියන්නේ මේ මගේ හෘද සත්‍යයට මන් දන්න සත්‍යයට කපටිකමක් කරන්න බෑ. මිනිස්සුන්ට මම බොරු කිව්වත් උන්වහන්සේට බොරු කිව්වත් මගේ හෘද සාක්ෂිය ඉදිරියේ බොරු කියන්න බෑ මට. ඒක මට වද දෙන්න ගන්නවා. මට ඒක මං කරපු දේ මට වදයක් වෙන්න ගන්නවා. ඒකෙන් මට ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මම මේක තේරුම් ගන්නවා. තේරුම් අරගෙන මං ඊට පස්සේ තීරණය කරනවා මොන වුණත් කමක් නැහැ නැති වෙන දේ නැති වෙන්න. අයිමි වෙන ගැහණිය හෝ පිරිමිය හෝ කෝප්පය හෝ කෙලවෙලා යනනම් කෙල නැති වෙන්න. මම ඒක ආරක්ෂා කරගන්න කිසිම විදියකට බොරුවක් කියන්නේ නැහැ, චාටු බස් කියන්නේ නැහැ, පරුස වචනයක් කියන්නේ කිසිම ක්‍රියාවක් කරන්න. අන්න එතකොට සෝබාදාම තේරුම් ගන්නවා සිත බය වෙන මාර මිනිස්සෙක්නේ. දැන් මම ඉස්සරේම නෙමෙයි පොඩ්ඩක් හරි මම මේ නිකන් හරි පෙන්නපු ගමන් ඔයාට අයිති අරයට අයිති වෙන්න යනවා කියලා මරා ගන්නවා, ඔළුව ගහ ගන්නවා, මැරෙන්න හදනවා. දැන් නැති වෙන නම් නැති වෙච්චායි, කෙලෙන නම් කෙලෙවිච්චායි කිසි ගාණක් නැතුව ඉන්නවා. එතකොට තේරෙනවා මේ මිනිහට වෙන මොකද්ද මන්ද ශක්තියක් ඇවිල්ලාද? වෙන මොකද්ද බලයක් ඇවිල්ලා වගේ මහා වෙන ආත්මයක් එයාගේ අර ඉස්සර හිටපු ලාමක ටින්ටින් නෙවෙයි. දැන් වෙන ආත්මයක් එයාට බස්සලා වගේ. වෙන මහා හයිය ආත්මයක්, හයිය යක්ෂයෙක් ඇතුළට දාලා වගේ. කිසිම ගාණක් නැතුව ඉන්නවා. නැති වෙන දේ නැති වෙන්න. අහිමි වෙන දේ අහිමි වෙන්න. හරියට නිකන් අර මේ කාන්තාවක් ස්වාම්පුරු මේ මට හාමුදුරන්ගේ නම මතක නැහැ. හාමුදුරු කෙනෙක් මහාන එනවා. මහාන්නාට පස්සේ බිරිඳ මොකද කරන්නේ? මේ බිරිඳ දැන් මෙයාව කොහොම හරි ගෙදරට ඇද ගන්න එපා. බිරිඳ මොකද කරන්නේ? පොඩි ළමයාත් අරගෙන අර හාමුදුරුවෝ භාවනා කර ඉද්දි ළමයා ඉස්සරහින් තියෙනවා. ළමයාව ඉස්සරහින් තියලා යනවා. ගිහලා කැලේ ගහක් යට ඉඳ ඉස්සර ගහක් යටට ගිහලා හැංගිලා ඉන්නවා. මොකද හේතුව දැන් කාන්තාව එකපාරට අතල්ලා දාන්නෙත් නෑ. මොකද ඇත්තටම සාමාන්‍ය සෝබාදහමේ රිද්මේ ගත්තොත් දැන් හැම වෙලෙම වැඩිපුර ආදරේ ළමයා අම්මට නෙමෙයි අම්මා ළමයාට. හොඳට බලන්නකෝ මම බොරුද කියලා. ඔබ වැඩිපුරම ආදරේ ළමයි ඉන්න අය දන්නවනේ ඔබේ ළමයාටද ඔබේ අම්මටද අම්මට. නෙමෙයි ළමයාට. ඒ ළමයා හවොත් ඔය ආදරේ වාගේ අම්මටද නෑ එයාට හම්බෙච්ච ළමයාට. හොඳට බලන්න මේ රිද්ම එක බලන්න මිනිස්සු ළමයාට බැඳිලා වැඩි. අම්මට වඩා. ඒ අම්මා ඒ ළමයා අම්මා වෙච්ච දවසට ඒ ළමයා වෙනුවෙන් කවදාකවත් කරපු නැති කැපවීම කරනවා. කවදාකවත් කරපු නැති මහන්සි වෙනවා එයාගේ ළමයා වෙනුවෙන්. හොඳට බලන්න මේ පොයින්ට් නැද්ද කියලා. හොඳට ජීවිතේ දිහා බලන් හිටියොත් තේරෙයි මිනිස්සු තමන්ගේ අම්මා තාත්තට වඩා තමන්ගේ ළමයාට ආදරේ. එයා අම්මා තාත්තා වෙන. එයා අම්මේ ළමෙක් හමුනම එයාගේ ළමයාට අම්මට තාත්තට වඩා ආදරේ. මේක තමයි රිද්ම් මේක. මේ සෝබාදහම හදලා තියෙන්නේ මේ විදිහට පවතින්න මේක. ඉස්සරහට යන්න. ඉතින් කොහොම හරි අර කාන්තාව දාලා ගියාට
එයාට අවශ්‍ය කරේ ළමයා දාලා ළමයාට ආදරේ තියෙනවා. මේ මිනිහාව ඇදලා ගන්න එපා සිවුරු අරවලා. සිවුරු අරලා ගන්නද බලාගෙන ඉන්න. ඉතින් අර ළමයා අඬනවා, වැළපෙනවා. අර හාමුදුරුවෝ S2 අරින්නේ නැහැ. S2 අරින්නේ නැතුව S2 වහගෙන ඉන්නවා. ගෑණිය බලන් හිටියේ හරියන්නේ නැහැ. අඬනවා ගානක්වත් නැහැ. ඊට පස්සේ ගිහිල්ලා බැනලා කිසිම කැක්කුමක් නැති මිනිසෙක් කියලා ළමයාරයි යන්න යනවා. ඉතින් බුදුහාමුදුරුවෝ පැත්තක ඉඳන් කියනවා මට ඒ හාමුදුරුවෝගේ නම කරේ මතකද? ලස්සනවත් ඒ සිද්ධියටම ගැලපෙන. මොකක් හරි ඔබ දිනුවා කියනවා මේ යුද්ධේ. නිකන් හරි අර අඬන ඇඬිල්ලට උණු උනානා. හදවත උණු උනානා. ඉතින් යනවා ගෙදර ගිහිල්ලා අර කටු ජීවිතයට යනවා. නෑ අර ඇඬුවත්. අර වැළපුණත් ඒ ගියපු ගමන ආයෙ පස්සට තිබ්බේ නෑ. ගියපු ගමන ඇස්සැරලා බැලුවේ නෑ හාපා. අනේ ඒ ගතියදී අන්න එහෙම නැතුව මේ හිත මරන්න බෑ. සිත ඇවිල්ලා අඬනවා අසරණ අපිට නිකන් පෙන්නනවා මේ ඒ කියන්නේ අන්තිමට හිතට කරන්න දෙන්නේ නැත්නම් හිත අඬනවා විලාප දෙනවා. අර වගේ අසරණකම් පෙන්නනවා. ඒත් අපි ඇස්සරියේ නැත්තම් ඕන එකක් වෙච්චා. ළමයා වෙයි නම් ඕන එකක් වෙච්චාවේ කියලා. අන්න එදාට තමයි අපි මේ මාර සටන දිනන්නේ. නැත්තම් මේක අන්තිමට අනුකම්පාව හරහා හරි අද්දවන්න ඕන. පවුනේ යාට. එයා අසරණයිනේ. අයියෝ යා කියලා. ඔහොම හරි. කොහොම හරි ඊට පස්සේ අර වටිනාකම නෙමෙයි යා නැතුව මට බෑ කියලා පෙන්නන්නේ නැහැ. ඒක පවුනේ. එහෙම හරි එකක් දාලා අද්දනවා මේ හිත. ඉතින් ඒක වන් කියන අන්න ඒක තේරුම් ගන්න. ඒක අපි තේරුම් අරගෙන මේ කැඩිල්ල කඩන්න යද්දි මේක එකයි කියන්නේ මේක අනුකම්පා විරහිතව ගහන්න ඕන. ඒකයි මම මේක මේ හදවතක් තියාගෙන කරන්න පුළුවන් සෙල්ලමක් නෙවෙයි. මේක ඒ නිසා ඒක තමාර තැන්වලදී අපි ඒ දැඩි ගතිය එනවා. ඊට පස්සේ සබාදාම තීරණය කරන හරි දැන් මේ මිනිස්සයා මේ මොනවා කළත් වෙනස් වෙන්නේ නැහනේ. භෞතික මොනවා හරි කළත් ඒ මිනිස්සයා එයා හිටියේ විදිය මෙහෙමමයි. එයා කිසිම වෙලාවකට චලනය වෙන්නේ නැහැ. බොරුවක්වත් හිස් වචනයක්වත් පරුච වචනයක්වත් නැහැ. ඊට පස්සේ සබාදාම කරන්නේ ඊට පස්සේ මිනිස්සෙක් වැඩියෙන් මාසයි එයාගේ తත්වය මම හරි කෙනා. මම හරි කෙනා විදිහේ මිනිස්සෙක් හරි ආසයි යමන්ගේ ගෞරවයක් පිළිගැනීමක් හදාගෙන ජීවත් වෙන්න. එතකොට මොකද ගන්නේ? හරි. දැන් අර සිත ආස නැහැනේ. යා යනවට යාව අතහැරලා දාලා. ඒ නිසා සිත මොකද කරන්නේ? සිත එකපාරට නිර්මාණය කරන ස්වභාවයක් නිකන් හැම තැනින්ම බොරු අපහාස වෙනවා. බොරු නින්දා එනවා. එතකොට නින්දා එනවා, අපහාස වෙනවා, අපකීර්තින. එතකොට එයා කල්පනා කරනවා දැන් මම කුණු අරබයකට බැනලා හරි මොනවා හරි කළොත් මට ගේරෙන්න පුළුවන්. මොනවා හරි කළොත් මට බේරෙන්න පුළුවන්. හැබැයි කෙනෙක් තියෙනක මට මිනිස්සු නින්දා කළත්, මට අපහාස කළත් මගේ දැන් මම දන්නවා මම ඇත්ත කිව්වොත් එහෙම මම ඇත්ත ප්‍රකාශ කළොත් එහෙම රෙදි ගැලවෙනවා. මගේ ජොබ් එකත් ඉවරයි, මගේ ගෞරවයත් ඉවරයි, මගේ තත්ත්වෙත් ඉවරයි, මගේ පිළිගැනීමත් ඉවරයි. ඔක්කොම මාව පච වෙනවා. මාව පච වෙලා යනවා. මගේ ඔක්කොම ඉවර වෙලා යනවා. එතකොට මට තියෙන එකම දේ එක්ක මගේ මට ඇත්ත කියන්න පුළුවන්. මට දැනෙන දේ, මට තේරෙන දේ, මට වෙච්ච දේ කියන්න පුළුවන්. කිව්වොත් මගේ රෙදි ගැලවෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් මගේ රෙදි ගැලවුණත් කමක් නැහැ. මගේ ගෞරවයෙන් නැති වෙලා ගියත් කමක් නැහැ. මොනවා වුණත් මම බොරුවක් කියන්නේ නැහැ. මගේ සියල්ල අහිමි වෙලා ගියත් මම පරුස වචනයක් කියන්නේ නැහැ. කේලමක් කියන්නේ, හිස් වචනයක් කියන්නේ කියලා අදිෂ්ඨාන කරනවා. ඒකට සබාදාම හිත තේරුම් ගන්න මෙයා මාර මිනිස්සෙක්. මෙයා ආදරය කරන්න අය නැති කරත්, මෙයාගේ ගෞරවයේ තත්ත්වය මොනවා නැති කළත් මෙයාගේ අර සම්මා වාචාව කඩා ගන්න නැහැ. මිච්ඡා වාචාව වලට යන්නේ නැහැ. ඊට පස්සේ සබාදාම සිත ගන්නවා අන්තිමට අපිව නැති කරනවා වගේ එකක් දෙනවා. ඒ කියන්නේ හරියට නිකන් මාව නැති කරන්න යනවා වගේ. අර එක තැනක තියෙන බෝසතාණන් වහන්සේගෙන් රජුරු අහන්නේ කතාවක් යනවා අගමහිසියත් එක්ක සම්බන්ධයක් තියෙන කියලා ඇත්තද කියලා අහනවා. කියනවා ඕක කියලා. ඒතර අහනවා ඔබ වහන්සේ දුන්නේ නැද්ද? ඕක කියපු ගමන් මම ඔබ වහන්සේ ඔලේ තියනවා. හිස කසා දානවා. කියලා දැනගෙන ඇයි කිව්වේ? ඔබ වහන්සේ ඕක කිව්ව හින්දා මම අනිවාර්යෙන් දැන් ඔබ වහන්සේ ඔලේ තියනවා. බෙල්ල කපලා දානවා. එතකොට කියනවා ඒක වෙන්න පුළුවන්. ඒ වුණාට මම වඩන්නේ සත්‍ය සොගවේෂකෙක්. කවදාකවත් මම බොරුවක් කිව්වොත් මගේ නිවන වැහිලා යනවා. මම හොයන බුද්ධත්වයේ, ඒ කියන්නේ බුදුවරයෙක් බුද්ධත්වයට අදිෂ්ඨාන කරපු දවසේ ඉඳන් ජීවිතේ නැති වුණත් බොරුවක් කියන්නේ. ඒ කියන්නේ ಗುಣ දෙකයිනේ තියෙනවා කැඩෙන්නේ නැහැ කියන්නේ. එකක් බොරු කියන්නේ, අනිත් එක මේ කෘත කළ ගුණ නොසලකා ඉන්නේ. ওই දෙක දිගටම නැගෙනවා. ওই ක්වොලිටිස් දෙක, ಗುಣ දෙක. අනිත් හැම ශික්ෂාපදයක් කරුණා. ඉතින් අන්න එතකොට බලන්න අන්නේ එතනදී බලන්න ජීවිතය අතහැරියන්නේ. දන්නවා මේක කියපු ගමන් ඉවරයි. මගේ මරණය. එතකොට සම්පූර්ණ එතකොට
මම මේ කියන්න උත්සාහ කරන්නේ මොකක් හරි අපි ජීවිතේ හරියින්දා මගේ ගෞරවය හරියින්දා මගේ භෞතික දේවල් නැති වෙයි කියන එක හන්දරි කේලමක් හරි බොරුවක් හරි පරුස වචනයක හරි ගියා කියන්නේ තනිකර මම මාව රැකින්න හදන්නේ මේ ආවේ මාව දෙන්න කියලා මාව පූජා කරන්න කියලා. දැන් ආයෙත් මං හදන්නේ මාව ඒක තමයි සසර. ඒක තමයි සංසාරය කියන්නේ. ඒ කියන්නේ එයා බයයි හිත මරා ගන්න. එයා බයයි එයාට එයා නැති වුණාට පස්සේ මට මොකද වෙන්නේ? මම කියන්නේ අපි දන්නේ නැහැනේ මාව නැතුව ජීවත් වෙලා නැහැනේ අපි දැන්. ඔය මම කියලා හිතන් ඉන්නේ ඔය ගෞරවයයි මගේ ජීවිතයයි ඔය ටික නැති වුණොත් එහෙම එහා පැත්තේ මොකද්ද තියෙන්නේ? නිවන ගැන අපි දන්නේවත් නැහැනේ. ඒස අපි ලොකු බයක් දැනෙනවා මාව අතාරින්න මම නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියලා. ඒ බය නිසා අපි අර කුණු ගොඩ අරගෙන වටේ පිටේ තියෙන දේවල් අල්ලගෙන අර චූටි චූටි දේවල් එක බැඳින් ගන්න නාකි වෙනවා. මැරිලා යනවා. අපරාධ ජීවිතේ. මං කියන්නේ මෙන්න මේක අපි හොඳට තේරුම් ගන්න. තේරුම් අරන් මගේ ජීවිතේ නැති වෙලා ගියත් මොක නැති වෙලා ගියත් මම අර සත්‍යවාදී ජීවිතයෙන් බහින්නේ. හරි දැන් එතකොට බුද්ධ ආගමේ හැබැයි මෙන්න මෙහෙම කතාවක් කියනවා මේ සම්ප්‍රප්පලාපයක් නෙමෙයි මේ අපි කියන්නේ මේ දැන් සම්මය ප්‍රයෝග කියන වචනය බුද්ධ ආගමේ දැන් සම්මය ප්‍රයෝගයක් පාවිච්චි කරන එක මිච්ඡා කම්මන්තයක්වත් මිච්ඡා වාචාවකට වටන්නේ නැහැ. දැන් එතකොට ඒ නිසා සමහර දැන් දිනනවා දැන් ඔය දුටුගැමුණු රජුරෝ මේ තමන්ගේ මල්ලි මරන්නෙද්දී මහවිහාරයේ හාමුදුරුවන්ගේ පන්සලේ ඇඳ යටනේ හැංගිලා තියෙන්නේ. ඉතින් රජුරෝ අහනවානේ මල්ලි දැක්කද කියලා. තිස්සව දැක්කද කියලා ආදී උන්වහන්සේ ඇඳ උඩාත ගාලා කියලා දෙනවානේ මෙතන නෑ කියලා. දැන් එතකොට බලන්න එතනදී ඒක බොරුවක්ම නෙමෙයි. හැබැයි ඒක ඇත්තකුත් නෙමෙයි. හැබැයි ඒකට කියන්නේ සම්මය ප්‍රයෝගයක් කියලා. හැබැයි සම්මය ප්‍රයෝග පෙන්වන්නේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන්න කියලා ඒක තව කෙනෙක්ගේ ජීවිතයක් වෙන්නේ. තව කෙනෙක්ගේ ජීවිතයක් වෙන්නේ සමහර සම්මය ප්‍රයෝගයක් අපිට කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සම්මය ප්‍රයෝග ප්ලෑන් කරලා කරන්න බෑ. ඒක ඒ වෙලාවේද කරන්න ඕන එක. ඒක අපිට මේ දැන් මම මෙහෙම આવොත් මෙහෙම කරනවා මෙහෙම આવොත් මෙහෙම කරනවා කියලා එහෙම බෑ. හැබැයි කොයි වෙලාවකවත් සම්මය ප්‍රයෝගයේ තමන් ආරක්ෂා වෙන්න එහෙම දෙයක් කළොත් අන්න ඒක මිච්ඡාව මේ වාචාවක් වෙන. ඒතකොට ඒක මේ සම්මය ප්‍රයෝගයක් ගන්නට වැටෙන්නේ නැහැ. දැන් සම්මය දැන් මෙහෙම හිතන්නකෝ දැන් ඔය මේ අහනවා මිනිස්සෙක් මහත්මා ගාන්ධිගෙන් ගිහිල්ලා ඉන්දියාවේ ඔන තාපසයෙක් ඉන්නවා. දැන් අපි පැවිදි වෙනවා කියන්නේ අපි පොරොන්දු වෙනවානේ ජීවිතේ නැති වුණත් බොරුවක් කියන්නේ නැහැ කියලා. ජීවිතේ නැති වුණත් බොරුවක්. මොකද දැන් සාමණේර කෙනෙක්ගේ බොරුවක් කිව්වොත් ශික්ෂාපද ඔක්කොම කැඩුනා වෙනවා. ශික්ෂාපද ඔක්කොම කැඩලා ඉවරයි. ඒ කියන්නේ පැවිද්ද විනාශ ඉවර කර ගන්නවා බොරුවක් එකත් එක්ක. එතකොට බුදුජානනාංශ රාහුල හාමුදුරුවන්ට කියන්නේ කලේ අනිත් පැත්ත හරවලා කොච්චර වතුර පිරුවත් වතුර කඳුලක්වත් යන්නේ නැහැ කියන ඒ වගේ තමයි බොරුවක් කියවෙනවා නම් ඇතුලේ කිසිම ආධ්‍යාත්මික ගුණයක් පිහිටන්නේ නැහැ කියන ඇතුලේ. කිසිම ක්වොලිටිස් එකක් ආධ්‍යාත්මයක් පිහිටන්නේ නැහැ. කලේ මුණින් අතහරවලා වතුර පුරවනවා කියලා කියනවා අඹලට්ටිත රාහුලවාද සූත්‍රය. ඉතින් එතකොට දැන් ඒ නිසා දැන් ගිහලා මහත්මා ගාන්ධිගෙන් අහන ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නේ අහන්නේ දැන් නිකන් හරි මේ තාපසයෙක් ඉන්නවා. එයා පොරොන්දු වෙලා තිනවා මේ ශික්ෂාපදේ රකින්න. බොරු කියන්නේ නැහැ කියලා. බොරු කියන්නේ නැහැ කියලා ශික්ෂාපදේ සමාදන් වුණාට පස්සේ මිනිස්සෙක් මරන්න එනවා. මිනිස්සෙක් මරන්න ආවට පස්සේ දැන් පන්නගෙන එනවා මරන්න මිනිහෙක්. ඒක අර මිනිස්සයා ගිහලා හැංගෙනවා. අර තාපසතුමා දකිනවා. හැංගුණ දැන් අර මිනිහා ඇවිල්ලා අහනවා තාපසතුමනි දැක්කද මිනිස්සෙක් ගියා මෙතන කොහේ හරි ගිහිලා ගියා කොහේ හරි තැනකට හැංගුණා දැක්කද? එතකොට අහනවා දැන් තාපසතුමා මහත්මා ගාන්ධිගෙන් අහනවා දැන් මේ වගේ ප්‍රශ්නයකදී සත්‍යවාදී වෙන්න කිව්වනම් ජීවිතේ නිසාවත් බොරුවක් කියන්න එපා කිව්වනම් මෙන්න මේ වගේ වෙලාවකදී මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් ඇත්ත කිව්වොත් එහෙම මේ මිනිහා මැරෙනවා. මම ඇත්ත කිව්වොත් එහෙම මේ මිනිස්යාගේ ජීවිතේ නැති වෙනවා. මම බොරුවක් ඒ වෙලාවේ කිව්වොත් එහෙම මගේ පැවිදි ජීවිතේ මම පොරොන්දු වෙච්ච පොරොන්දුව බිඳ වැට්ටුවා. මම පොරොන්දුනානේ මම සත්‍යවාදී නිවන වෙනුවෙන් මම සම්පූර්ණ මොන දේ වුණත් මම සත්‍යවාදී වෙනවා කියලා. සත්‍ය වචන කතා කරනවා කියලා. එතකොට අහනවා මේ වගේ සිටුේෂන් එක. මේ වගේ තත්වයකදී මොකද්ද කරන්නේ? දැන් බොරුවක් කිව්වොත් මහානකම ඉවරයි.
ඇත්ත කිව්වොත් ජීවිතයක් ඉවරයි. ඒතර අපි හිර වෙන තැනක් ඒක. කියන්නේ අපි හිර වෙන සංසිද්ධිය. ඉතින් ඒ වගේ වෙලාවකදී දැන් මහත්මා ගාන්ධි කියනවා එහෙනම් මම මෙහෙම කියනවා. ඉස්සෙල්ලා ඔයා මාව මරන්න. එතකොට මං එයා කොහෙද ඉන්නේ කියලා කියන්නම් කියලා. මාව මරන්න මරද්දි මං කියන්නම් කියලා. එතකොට කියන්නේ යා මරන්න ඉස්සෙල්ලා මාව මරලා තමයි යාම. එතකොට ඒක තව ඩේන්ජරස් වචනයක්. මොකද දෙන්නෙක් මැරෙනවනේ එතකොට. මහත්මා ගාන්ධිත් මැරෙනවා අර මනුස්සයාත් මැරෙනවා. අර මනුස්සයාට පව් ඩබල්. දැන් ඇත්තටම මේ වගේ සිටුේෂන් එකකදී මොකද්ද කරන්න ඕනේ කියලා ඇහුවොත් ඇත්තටම අපිට මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බෑ. ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා කියනොත් අපි වැරදි. එතකොට අපි ආය යනවා ප්‍රෝග්‍රෑම් එකකට. ඒ නිසා ඒ සිටුේෂන් එක බලලා එතෙන්ට සාපේක්ෂ උත්තරයක් විතරයි ගන්න තියෙන්නේ. ඒක අපිට ප්‍රෝග්‍රෑම් කරපු උත්තර නෙමෙයි. ඒ වගේ ප්‍රශ්නයකදී අපිට බෑ හරියට ප්‍රෝග්‍රෑම් කරලා ඒ වෙලාවේ ඔයා මේකයි කරන්න ඕනේ කියලා. ඒ වෙලාවේ සමහර සම්මය ප්‍රයෝගයක් පාවිච්චි කරන්න. ඒ සම්මය ප්‍රයෝගේ මොනවද කියලා දැන් ප්‍රෝග්‍රෑම් කරන්න බෑ. එහෙම නිකන් හරියට ඩයග්‍රෑම් එකක් ගහලා ලියලා වගේ ඇඳලා පෙන්නන්න බෑ. ඒක ඒ වෙලාවේ කරන්න. එතකොට අපිට ඒ වෙලාවේ උත්තර දෙන්න බෑ බොරුවක්. දැන් කිව්වොත් මම ඔබ බොරුවක් හරි කියලා මම ඔබ බොරු කියන්න උනන්දු කළා වෙනවා. ඒ වගේ නෑ කමන්නේ මරුණත් කමන්නේ ඇත්ත කියන්න කිව්වොත් මේක මිනිස්සෙක් ඝාතනය කරන එක බලන් ඉන්න උදව් කරා වෙනවා. ඒ නිසා මම කියන්නේ ඒ ප්‍රශ්න වලට උත්තර නෑ. සම්මය ප්‍රයෝගය කියන්නේ මෙහෙමයි කියලා අපිට හරියටම මෙහෙම මේ වෙලාවේ මේක කරන්න මේ වෙලාවේ මෙහෙම කරන්න කියන්න බෑ. ඒක ඒ වෙලාවේ තමන් රටේ තමයි තියෙන්නේ වැඩේ. ඒ වෙලාවේ තමයි මේ සිද්ධිය අපිට මුණ දෙන වෙලාවේ තමයි ඒකට මොකද්ද ඒ වෙලාවේ කරන්න ඕන කියලා. ඒ නිසා සමහර ඒවා තියෙනවා සම්මය ප්‍රයෝග අපි පාවිච්චි කරන්න කිව්වට ඒවා කොහොමද කරන්නේ කියලා එකක් ඇඳලා දෙන්න බෑ. ඒක ඉතින් තමන්ම හොයාගන්න එකක් තියෙනවා. ඒකට නිකන් පොතෙන් අරගෙන කියන්න බෑ. ඒක කිව්වොත් ඒක නිකන් අපි නිකන් අනවශ්‍ය අකුසලයකට ඉඩ දුන්නා වෙනවා. ඒක නිකන් මොටිවේෂන් කරා වෙනවා. ඒකට ඉඩ දුන්නා වෙනවා. ඒ නිසා ඒ වගේ එකක් අපිට හරියටම මේ වගේ ප්‍රශ්නයකට උත්තර සම්මය ප්‍රයෝගයක් පාවිච්චි කරන්න කිව්වට මොකද්ද කියලා කියන්න බෑ ක්‍රමේ. ඒක නිකන් එතකොට නිකන් අපි ඒ නිසා මේ අර අපිට විනය ගන්නපු හාමුදුරු කෙනෙක් කියපු දෙයක් තමයි උන්වහන්සේ කියන්නේ කොහොම හරි නම සංඝාදිශේෂ වලින් බේරෙන්න කිව්වා. බේරෙන්නේ කොහොමද කියලා නම් මං කියන්නේ නැහැ කිව්වා. එන්න ඒක කියන්න බෑ. සංඝාදිශේෂ පරාජිකා වලට පස්සේ තියෙන ආපත්‍ය ටික. ඉතින් එතකොට බේරෙන්න කිව්වා. හැබැයි ඒක තම විසින් කරන්න ඕන කතාවක් තියෙනවා. ඒ බේරෙන විදිහ ටික තමන් ආරක්ෂා වීමක් තියෙන එතනදී. හරි දැන් එතකොට ඔන්න ඔය වගේ බුද්ධ ආගමේ හැබැයි අර වගේ අර සම්මය ප්‍රයෝග කියන එකට ඉඩකුත් දීලා තියෙනවා. ඒක අකුසල් ගණයට දාලත් නැහැ. මේ සම්මා වාචා ගැන කතා කරද්දී හරි. එතකොට ඊට පස්සේ දැන් සම්මා වාචාව එන්නේ කියන්නේ අනිවාර්යයෙන් බොරුවක් හරි කේලමක් හරි හිස් වචනයක් හරි කේලමක් බොරුවක් හිස් වචනයක් හරි අපි අතින් කියවෙන්න බොරුවක් කේලමක් පරුස වචනයක් හිස් වචනේ ඔය හතරෙන් එකක් අපි ඇතුලේ කටින් පිට වෙන්න අනිවාර්යයෙන්ම ඊට ඉස්සෙල්ලා විතක්ක ਵਿਚාරයක් වැඩ කරන්න බෑ ඇතුලේ. මොකද වචනයක් එළියට එන්නේ නැහැ ඇතුළතින් කතාව යන්නේ නැතුව. නිකන් වචන එන්නේ නැහැ. ඒ කියන්නේ අනිවාර්යෙන් හිතෙන් ඒක කියවෙලා තමයි වචනෙන් කියවෙන්නේ. ඒකයි කියන්නේ වචී සංස්කාර කියන්නේ ඒකනේ. වචී සංස්කාර කියලා කියන්නේ වචනයක් පිට කරන්න අඩුම අවශ්‍ය දේ තමයි ඇතුළත විතක්ක ਵਿਚාර දෙක. හරියට ශරීරය පවත්වන්න අඩුම අවශ්‍ය කරන හුස්ම වගේ. කාය සංකාර වල පෙන්වන්නේ ශරීරය පවත්වන්න අඩුම වශයෙන් ඕනේ හුස්ම. හුස්ම ගන්න නැතුව අපිට පැය විනාඩි 10ක් අද්ද කන්න නැතුව ඉන්න පුළුවන් දවස් ගානක්. ඒ හුස්ම ගන්න නැතුව අපිට ඉන්න බෑ. ලොකු වෙලාවක්. තප්පර ගානක් ඉඳි විනාඩි ගානක් ඉඳි එච්චරයි. ඒ වගේ තමයි මේ වචනයක් පිට වෙන්න කටින් වචනයක් පිට වෙන්න අත්‍යවශ්‍යම කාරණේ වෙන්නන්නේ මේ ඇතුළත කතාව යන්න ඕන ඉස්සෙල්ලා. ඒකනේ දැන් ඔය දෙවියෝවරු මේ විතක්ක විපාකාර සද්දේනේ අල්ලනගෙන මිනිස්සුන්ගේ හිතේ තියෙන දේ කියනවා කියන්නේ. ඒ හිතේ තියෙන කියන්නේ ගොඩාක් කෙනෙක්ගේ හිත සෙන්සිටිව් වුණාම අරයාගේ ඇතුළත කතාව දැනෙන්න ගන්නවා. මොකද අපි පිටින් කතා කළේ නැතුවට ඇතුළ කතාව යනවා. දැන් මේ දේශනාව ඇතුලේ බලන්න ඔය ඔක්කොම අපි ඉතින් නිහඬව ඉන්නවා නෙවෙයිනේ. හොඳට රීඩ් කරලා බලුවොත් වෙන කතාවක් යනවා මොකද්ද ඔය එක. ඒකනේ අපිට දේශනාව වුවම සමාලට යකරු මේ වෙලාව මේ බණ ටික උන්වන්සේ කොහෙද කිව්වේ කියලා මතක නැත්තේ. මොකද ඒ වෙලාවේ අපි ඇතුළත කතාවක් ඉඳලා තියෙන්නේ. පිටට එක එළියට දැම්මේ නැතුවට ඇතුළත කතාව තමයි පිටට එන්නේ. දැන් පිස්සෙක් කියලා කියන්නේ
ඌ එන එක එහෙම කියනවා. ඇත්තටම අපි පිස්සෙකුයි අපි අතර පොඩි වෙනසයි තියෙන්නේ. අපිට එන ටික අපි බ්ලොක් කරගෙන ඉන්නවා මෙහෙම පිට කරන්නේ නැතුව. හැබැයි ඔක එක වෙලාවකට රිවර්ස් නැතුව පිට වෙනවා ඉතින්. ඕ රෑ ඩැනියල් ඩාල්මිගලගේ ඉඳ ගියාට කොයි හිට කරන් ඉඳලා ඇතුළත කතාව එක වෙලාවක පිට වෙනවා අම්පාර තිරි. නිකන් අර බෙන්ගාල බොක්ක ඇරියා වගේ. ඊට පස්සේ ගන්ධස්ථාරය වටේම. ඒ එක පාරයි බ්ලොක් කරගෙන ඉඳලා ඇතුලේ යනවනේ ඕක. ඇතුලේ යන්නේක වහගෙන ඉඳලා පිට කරාට පස්සේ අර පියේ වෙලා පිස්සෙක් හොඳයි ටික. ඌ කියාරේ හැවෙලින් පිට වෙන ඉඳා. ඔක මොකුත් තියෙන්නේ නැති ඉතින් ඇතුලේ. ඒ ඉතින් එන එක කියලා ඉවර වෙනවනේ. ඒ ඇතුලේ තියෙන එක පිටට යනවා. ඉතින් එතකොට වෙන්නේ මෙන්න මෙතනදී දැන් අපේ ඒ නිසා අපිට තේරෙනවා දැන් අපි මේ එළියට අපි සාන්තාන්තව හිටියට අපි නිකන් සාන්තදාන්ත තීන්ත කූඩු වගේ හිටියට අපේ හිත එහෙම තීන්ත කූඩු නෙමෙයි. ඒකයි මම අර ඉස්සෙල්ලා කතාව කිව්වේ අර කමලගේ සුනිල්ගේ. ඔයා හිතපු දෙයම තමයි මාත් හිතේ අයිඩිය කිව්වම අයියෝ ඔයාත් එච්චර වල්ද කියලා ඇහුවේ. ඒ වගේ තමයි. අන්න ඒ වගේ අපි ඉන්නෙම මේ වගේ විතක්ක ਵਿਚාර ගොඩක. ඔය විතක්ක ਵਿਚාර තමයි යම් වෙලාවක වචනේ බවට යම් වෙලාවකපත් වෙන්නේ. එතකොට දැන් අපි මෙතන මේ හේතුව විතක්ක ਵਿਚාර නිසානේ වචන ඇති වෙන්නේ. එහෙනම් අපි ගොඩාක් සිහිය පවත්වන්නේ දැන් සීලයක් ආරක්ෂා කරාට පස්සේ සම්මා වාචා කියලා අපි සිහියෙන් ඉන්නේ අපේ ඇතුළත කතාව ගැන. මොකද ඔය ඇතුළත කතාව තමයි පිට කතාවකට ගිහිල්ලා මිච්ඡා වාචාවකට යන්නේ. මගේ අතින් මේ පරුස වචනයක් කේලමක් හිස් වචනයක් කියවෙන්නේ මට ඇතුළත කතාව ගැන සිහිය නැති හින්දා. මගේ අභ්‍යන්තර කතාවට සතිය නැති හින්දා. අන්න ඒකින්ද අපි මොකද කරන්නේ මේ සම්මා වාචාව ප්‍රැක්ටිස් කරන්න යද්දී අපි හොඳට ඉස්සෙල්ලා මිච්ඡා වාචාව කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නවා. ඒකට හේතුව ඇතුලේ විතක්ක ਵਿਚාර දෙක. ඇතුළත කතාව. මෙන්න මේ ඇතුළත කතාව ගැන සතියෙන් ඉන්න ගන්න. ඇතුළතින් පිට වෙන කතාව ගැන සිහියෙන් හිටියම අපිට පේනවා දැන් කාම විතරක කියලා කියන්නේ කාමයට දුවනවා කියලා කියන්නේ අර ඇතුළත කතාව ඔහේ පිස්සු වගේ එක එක දේවල් හිතනවා. බලන්නකො ඔබ වෙලාවක හිතට එන සිතුවිලි ලියලා බලන්න පිස්සු කියලා හිතේ. ඔය ලියලා බලන්න කොලේක ඔබට උදේ එන පැයක් විතර එන සිතුවිලි ටික එළියට දැම්මොත් එහෙම අනිවාර්යෙන් ඔබ දානවා මෙන්ටල් හොස්පිටල් එකට ගිහිල්ලා. නිකන් හරි ওই ටික අමතක වෙලා එළියට ආවොත් එහෙම. එතකොට අන්න ඒ වගේ දැන් අපි මොකද කරන්නේ අපිට තේරෙනවා මෙහිනම් මේක මේ පිස්සු වගේ විනාඩියක් ඉන්න බෑ. එක එක විකාර සිතුවිලි හිතා යනවා. එතකොට දැන් අපි කියන එහෙනම් ඉතින් ඔන්න ඔතන තමයි ඉස්සෙල්ලා විතක්ක ਵਿਚාර දෙක සංසිඳවන්න ඕනේ. එතකොට වචනේ මගේ සංසිඳෙනවා. විතක්ක ਵਿਚාර සංසිඳවන්න නම් අන්න එතකොට අපිට සමත කර්මස්ථානයක වැදගත්කමක් වෙනවා මේ ප්‍රැක්ටිස් එකේ. මොකද සමත කර්මස්ථානයක් අරගෙන අපි කියන්නේ භාවනා අරමුණක් කියලා. අපි උදාහරණයක් ගමුකෝ ආනාපාන සතිය හරි පිම්බීම හැකිලිම හරි මොනවා හරි කර්මඨානක් ගන්නවා. කමඨානක් අරගෙන කමඨාන ඇතුල් වෙනවා පිට වෙනවා. මෙනෙහි කරනවා. මේව සක්මන් කරද්දි මෙනෙහි කරනවා. එතකොට මොකද ගන්නේ මෙනෙහි කරද්දි සමත කර්මස්ථානයක් මෙනෙහි කරද්දි වෙන්නේ වෙන දේ තමයි අර නන්නත්තර වෙච්ච විතක් ਵਿਚාර තිබ්බනේ අපි. ඒ අරයා ගැන හිතනවා මෙයා ගැන හිතනවා උදේ ඉඳන් රැය වෙනකම් බැලුවොත් එහෙම විකාර සිතුවිලි ඇතුළත කතාවන්නේ ගියේ. දැන් ටික අපි පුහුණුව ඇතුලේ විතක්ක ਵਿਚාර ඇතුළත කතාව අර මේ හිත ඉන්න එක දානවා කර්මස්ථානයක් ගැන හිතන්න. ඇතුල් වෙනවා පිට වෙනවා. ඔන්න ඇතුල් වුණා එකයි. පිට වුණා එකයි. ඇතුල් වුණා දෙකයි. පිට වුණා දෙකයි. ඇතුල් වුණා තුනයි කියලා දැන් ඔන්න ගණන් කිරීමක් හරි මෙනෙහි කිරීමක් හරි මොකක් හරි එකකින් අර නන්නත්තර වෙච්ච අපේ විතක්ක ਵਿਚාර ටික සමතයක් වශයෙන් අපි ඒ නන්නත්තර ගතියනේ ඔහේ ගිහිල්ලා කාමයට අහුවෙන්නේ ඔය කටින් පිට වෙන්නේ වචන. දැන් ඒ නන්නත්තර වෙච්ච සිත යම් සමතයකටපත් කරනවා භාවනා කර්මස්ථානෙ මෙනෙහි කළා. ඒ සමතයකටපත් කළා දැන් දිගට මම භාවනා ආරමුණ මෙනෙහි කරගෙන යද්දී ටික වෙලාවක් යද්දී අපිට තේරෙනවා දැන් හොඳට මගේ ඒ භාවනා ආරමුණට හිත රිංගනවා. හරියට මට අර මේ ගුරුවරයෙක් කිව්වේ මේ අපිට භාවනාව ගන්නද්දී අපිට කිව්වේ හරියට අලගෙඩියක් තැඹුණාට පස්සේ ගෑරුප්පුවක් ගැහුවට පස්සේ ගෑරුප්පුවට හොඳට කූරු ටික බහිනවනේ අලගෙඩිය අමුයෙන් තීදි බහින්නේ නැහනේ. හොඳට බාගෙට තැඹුණාට පස්සේ ලස්සන්ට අලගෙඩිය ඇස්සට බහිනා වගේ හරියට නිකන් අර බටර් උනත් ඕනට වඩා ගල් වෙලා තීදි කපන්න අමාරුනේ හැබැයි ඒ ගොඩාක් අර ඩීප්ෂර් එකේ වගේ මේවා කරොත් එම අමාරුයිනේ. සීතලුත් ගල් වුණොත් හැබැයි අඩු ඊට පස්සේ මෙලෙක් වුණාම හරි ලේසි කපලා ගන්න.
ඒ වගේ සිත හොඳට අර අරමුණට නංවලා මෙනෙහි කළා සිත මෙලෙක් වුණාට පස්සේ සිත හොඳට අර භාවනා කර්මස්ථානෙට රිංගන ගතියක් එනවා. භාවනා කර්මස්ථානෙට මෙහෙම ඇතුළට යනවා. ඇතුළට ගියාට පස්සේ හොඳට භාවනා ආරමුණට මෙහෙම පිහිටෙව්වට පස්සේ දැන් විතක්ක ਵਿਚාර කරන්නේ භාවනා ආරමුණ. දැන් ටික වෙලාවක් ඇති භාවනා ආරමුණ නැතත් ආරමුණට හොඳට කිඳා බහින ගතිය එනවා. අන්න ඒ වෙලාවේදී Tamanට තේරෙනවා මේ එලියත් එක්ක කතා කරන එක පොඩි වදයක් වගේ. නිකන් අර අපිට හිතෙන්න ගන්නවා අර කවුරු රැවුවොත් අවශ්‍ය දෙයට උත්තරයක් දුන්නා කි ඉස්සර එහෙම නෙමෙයිනේ නතර වෙලා කොහොමද ඒක තමයි අර එහෙමද මේ දැන් හරි ආසයි මග හරින්න වගේ අර අවශ්‍ය දෙයට උත්තර දුන්නා මග ඇරලා ගියා. ඒ මොකද වෙන්නේ අර භාවනා අරමුණට හොඳට සෙට් වුණාට පස්සේ භාවනා කර්මස්ථානට සෙට් වුණාට පස්සේ අපිට තේරෙනවා අපි ආස නැහැ නිකන් කයවාරුක ගහ ඉන්න. සම්පප්පලා ඒ මොකද දැන් භාවනාව සෙට් වෙලා තියෙන්නේ. දැන් අර විතක්ක ਵਿਚාර ඇතුළේ කතාව දැන් හොඳට භාවනා අරමුණට කැරකිලා තියෙන්නේ. ධ්‍යානයේ විතක්ක ਵਿਚාර පිරිසුක එකගතා කියන්නේ ධ්‍යානයේ කැරකිලා තියෙන්නේ. භාවනා කර්මස්ථානයේ කැරකිලා තියෙන්නේ. අන්නේතොර විතක් කාමයේ ඔස්සේ එක අරමුණ ඔස්සේ දෙවපු විතක්ක ਵਿਚාර ටික දැන් එක අරමුණක් අරගෙන අරමුණට කිඳා බැස්සෙව්වට පස්සේ ඒක හරහා දැන් හිත ආසයි අර ධානයෙම ඉන්න. නිකන් අර අපි කියන්නේ නිකන් අර ගංජා ගහපු කොල්ලෝ යාසනේ පැත්ත කරලා ඉන්න ඔය ඉන්නේ. සූස්තියක් ගහලා වගේ කියන්නේ අපි. සූස්තියකට ගිහිල්ලා කියන්නේ. ඒ වගේ අපිවත් යන සූස්තියකට. අර භාවනා අරමුණට අපි නිමග්නගත වෙනවා. කොටු වෙනවා. රිංගනවා. ඒ රිංගුවට පස්සේ අපි හරි අන්න එතකොට තේරෙනවා මේ වදයක් අනවශ්‍ය කතාවල් තේරුමක් නැහැ අරයාගේ මෙයාගේ කේලම් ඕපදූපෝහේ තේරුමක් කයිවර අර සූස්තියේ එතකොට ඉතින් අන්න ඔය ගිහිල්ලා ඇස් දෙක වහගෙන පරියන්කයක් ගහගත්තා නම් අන්න ආතල් එක. අය වෙන අන්න ඔය භාවනාව සෙට් වුණාට පස්සේ භාවනාව හරි ගියාට පස්සේ ඒ සූස්තියක් වෙනවා. ඒක පිස්සුවක් කුඩු ගැහුවා වගේ වෙනවා. වණ්ඩකෝ දැන් කුඩු ගහව අයට කොච්චර අමාරුද ඕකෙන් ගැලව ගන්න කියලා. අන්න ඒ වගේ යම් මට්ටමකට භාවනාව කියන්නේ කුඩා. භාවනාව කියන්නේ ඩ්‍රග් එකක්. ඒක ඇඩික්ටඩ් එකක්. ඒකට ඇඩික්ට් වෙනවා අපි. හැබැයි ඇඩික්ටඩ් නරක ඇඩික්ටඩ් එකක් නෙමෙයි. ඒ හැබැයි ඒ පිස්සුව ඒ කියන්නේ ඒ තරම් කතා කරන්න හිතෙන්නෙම නැහැ. කතා කරනවා කියන්නේ ඇතුලේ හරි වෙහෙසක්. කතා කරනවා කියන්නේ ලොකු ආයාසයක් කරා. ලොකු මේ අරයා ගැනයි මෙයා ගැනයි කියලා අපිටම දෙනවා මල වද මේ කතා කර ඉන්නේ කියලා අපිව රිංගනවා නිකන් හරියට අපිට ඕනේ පැත්තකට යන්න ඕනේ පරියන්කයට යන්න ඕනේ. පුළුවන් කතාව අඩු කරන්න ඉතින්. පුළුවන් නිකන් තරහක් නැහැ කායෙක්වත්. කිසිම තරහක් නැහැ, කිසිම අවුලක් නැහැ. හැබැයි නිකන් තේරුමක් නැහැ මේ අනවශ්‍ය වචන. මේක නිකන් ඒ කියන්නේ ඒක කොච්චර ඇඩික්ටඩ් එකට යනවද කියන්නේ. ඔය මම භාවනා කරන කාලේ මට වෙච්ච ප්‍රශ්නයක් මම ගුරුවරයාට ගිහලා කමටහන් කළා. ස්වාමීන් දැන් කායෙක් හරි කතා කරද්දිත් යනවනේ හිත කය හුස්මට. ඒ කියන්නේ අන්තිමට අපිට කතා කරගන්න බෑ. මෙහෙන් ඇහෙනවා කියන ඒවා අපි ඉන්නේ අපේ සූස්තිය. අපි ඉන්නේ අපේ කර්මස්ථාන. ඒ තරමටම මේක භාවනාව සෙට් වුණාට පස්සේ ආයේ මේ ලෝකෙ ඉච්චර අදාළ නැහැ. මේ ලෝකෙක ඉන්න ආසත් නැහැ. කවුරු හරි කියද්දි නිකන් අපි ඇතුලෙන් එකෙන් අයින් වෙලා ඉන්නේ. එයාලා කියන වචන හරි ඕකේ කිව්වට අපි ඉන්නේ අර අපේ තියෙන හොඳට අවධානය සිහිය තියෙනවා. තිබ්බට අපි රිංගලා ඉන්නේ අපේ නිමිත්තේ. රිංගන්න පටන් ගන්නවා අපේ අරමුණට. ඊට පස්සේ ඔන්න ටික වෙලාවක් යන්න ගියාට පස්සේ දැන් ඔහොම අපි කරගෙන ගියා කියමුකෝ අපි. කරගෙන යද්දි ඔන්න ටික අර රිංගපු අරමුණ නැති වෙනවා. අර දැන් රිංගලා හිටියනේ අර හුස්ම හරි කය හරි කියලා හොඳට ඒ අරමුණට මෙන්න කය නොදෙනී යන්න ගන්නවා. හුස්ම නොපෙනී යන්න ගන්නවා. නොදිනී යන්න ගන්නවා. දැන් ඔන්න එතකොට විතක්ක ਵਿਚාර කරන්න නැහැ. භාවනා අරමුණ නැහැ. හැබැයි ඔතනදී සිද්ධ වෙනවා සිද්ධියක්. භාවනා අරමුණ නැහැ, විතක්ක ਵਿਚාර නැහැ. හැබැයි මොනවත් නැතුණට පොඩි ජොලියකුත් එනවා. ඇතුලෙන් එනවා නිකන් පොඩි ට්‍රිල් එකක්. දැන් කර්මස්ථානේ නැහැ, මුකුත් නැහැ. හැබැයි වාඩි වෙලා මුනුත් කරන්නෙත් නැහැ. කරන්නේ නැතුවට මෙන්න නිකන් මලක් පිපෙනවා වගේ ඇතුලෙන් මලක් පිපෙනවා වගේ ජෝයි එකක් එනවා. මාර ප්‍රීතියක් එන්න ගන්නවා. හැබැයි ඊට පස්සේ දැන් ප්‍රශ්නයක් එනවා. දැන් මම මොකද හිතන්නේ? අන්න එදාට තේරෙනවා හිතන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්නේ නැතුව ඉන්න පුළුවන් කියන්නේ හරියට බලන්න බයිසිකලයක් පදිද්දි අපි රෝද කෑල්ලියකොත් පිටිපස්සේ අය කරන්නේ චූටි කාලේ පැද්දේ. පස්සේ රෝද කෑල්ල දෙක අයින් කරලා රෝද දෙකේ බයිසිකල අපි පැද්දානේ. හොද්දට පැද්දාට පස්සේ බලන්න හැන්ඩල් එකත් අතහැරලා අපි පැදලා තියෙනවානේ. හැන්ඩල් එක අතලා ඇඟෙන් ගන්න ඇන්ගල් එක. ඇඟෙන් වංගුව කපලා යන්නේ හැන්ඩල් එක අතහැරලා.
ආන් ඒ වගේ අර සතිය මුලදී අපි භාවනා ආරමුණ මෙනෙහි කළාට පස්සේ භාවනා ආරමුණ විතක්ක විතර ඕනෙත් නැහැ. විතක්ක එතකොට අපිට තේරෙනවා මොනවත් හිතන්නේ නැතුව වැඩ කරන්න පුළුවන්. මොනවත් කල්පනා කරන්නේ නැතුව ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ සිතවිලි යනවනේ මම ඒව අල්ලගෙන විතක්ක ਵਿਚාර කරන්නේ එලි කතාව යන්නේ නැහැ. මොනවත් යන්නේ නැතුව නිකන් තමන් මුකුත් නොකර. අන්න එතකොට ඇතුළත කතාවක් නැහැ කියන එක. ඒක නැතුවට වඩා ඒක කියන්නේ නොබෙදෙනවා කියන එක. නෑ ඇතුළත කතාවක් නැතුණම පිට කොහොමත් නෑ. ඒ ඇතුළත කතාවට නොබෙදුන කෙනාගේ එයාගේ පිට වෙන වචනකටවත් එයා බැඳිලා නැහැ. පිට වෙන වචන හිස් වචන. හිස් කියලා කියන්නේ නොබැදිච්ච වචන. නොබැදිච්ච වචන. අන්න ඒක තමයි හරිම සම්මා වාචාව. හරිම සම්මා වාචාව. දැන් අද පැයකමාරකට වඩා දැන් වෙලාව ගිහිල්ලා තියෙන හින්දා අදට